Right. Good afternoon to you all. අපි ක්ලාස් එක පටන් ගන්න යන්නේ. දැන් ඔයගොල්ලන්ට සටහන් දෙකක් අලුතෙන් එවලා තියෙනවා. එකක් තමයි අනවසර මුදල් ව්‍යාපාරයන්. අනිත් එක තමයි ශ්‍රී ලංකාවේ පරාටේ බලය කියලා සහ ඒක ඇතුලේ අපි දීර්ඝව සයිස්තරාත්මක කරුණු කීපයක් කතා කරනවා. ඒ දෙකම ලැබිලා තියෙන්නේ ඔයගොල්ලෝ මට රෙස්පොන්ස් කරන්න. කරුණාකරලා මයික්ස් ඔන් කරලානේ තියෙන්නේ. අපි මෙහෙන් එවලා තියෙනවා. කරුණාකරලා රෙස්පොන්ස් කරන්න. ඒ නෝට්ස් දෙකම ලැබිලානේ තියෙන්නේ. प्लीज इक्मंट अभी क्लास वेला क्लास पटन गන්න දෙකම ලැබිලා නේද ඔව් රයිට් ඕකේ යසිනු රයිට් ඕකේ ෆයින් සමාධි රයිට් ඕකේ රයිට් දෙකම ලැබිලා තියෙනවා අපි එහෙනම් අපිට පටන් ගන්න පුළුවන් පාඩම මම ඔයගලන්ට දැන් අද ලෙසන් එක පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි දෙයක් කියන්න ඕන මම කියන්නේ හැමෝටම මේක වැදගත් වෙනවා ඔයගොල්ලෝ දැන් මේ දේශන වලින් පස්සේ මේ පාඩම් වලින් පස්සේ ඔයගොල්ලෝ විභාගයට ලේස් වෙනවා අප්‍රේල් හෝ මැයි ජූනි 10ට තියෙන ඊළඟ විභාගයට ඔයගොල්ලෝ සූදානම් වෙන බලාපොරොත්තු වෙන තමයි මේ ක්ලාසස් වලට සම්බන්ධ වෙන්නේ. මේ දවස්වල අපි දැන් විභාග දෙකක් පවත්වන්න බැරුණා මාර්තු සහ සැප්තැම්බර් ගිය අවුරුද්දේ. ඒ විභාග දෙකම එකට පැවැත්වුවා පහුගිය දවස්වල අවසන් කරා. දැන් ඒ වගේ අපි මේ උත්තර පත්‍ර අපි මේ බලනවා මේ දවස්වල බලමින් ඉන්නවා. අපිට පේන දෙයක් තියෙනවා අපි හැමදාම මේ අලුත් කණ්ඩායමට මේ අඩුපාඩු අඳුරගත්තම ළමයින්ගේ දුර්වලකම් අඳුරගත්තම අපි සාකච්ඡා කරලා කියනවා ඒගොල්ලොත් එක්ක. මොකද ඒ වයින් අපිට ඉගෙනගෙන ඕගොල්ලන්ට යමක් අවබෝධ කරලා දෙන්න පුළුවන් කොහොමද නිවැරදි විදිහට උත්තරයක් ලියන්නේ කොහොමද නිවැරදි විදිහට උත්තරයක් ගොඩනගන්නේ කියලා මම නිසා විනාඩි කිහිපයක් අරගෙන මම කැමතියි අද මුලින්ම මම දැන් survey of financial ඒ කියන්නේ මූල්‍ය පද්ධති සමීක්ෂණ කියන විෂය තමයි මම බලමින් ඉන්නේ. ඒකේ මම දන්නේ කොහේවද කියලා මොන මධ්‍යස්ථානයකද කියලා මම හිතන්නේ මට තේරෙන විදිහට නම් කොළඹින් පිට පළාත්වල ඒවා කියලා මට හිතෙනවා. මොකද ඒ උත්තර දීලා තියෙන ආකාරය සහ ඉදිරිපත් කළ තියෙන ආකාරය බැලුවම අපිට තේරෙනවා ඒවා අපේ ඉන්ස්ටිටියුට් එකේ ක්ලාස් ආපු එහෙම නැත්නම් මේ ප්‍රදේශවලට සම්බන්ධ වෙච්ච අය ළමයි නෙවෙයි කියන වගේ පොඩි ඉඟියක් තියෙනවා. මම දන්නේ මට හරියටම කියන්න බෑ. නමුත් මම හිතනවා එහෙම. ඉතින් ඒ නිසා මට එකෙන් යමක් ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕන. ඔයගොල්ලන් ඊළඟ විභාගෙ ලියන නිසා මම හිතන්නේ ඒකේ ඒ අදහස ලබා ගන්න ඕගොල්ලෝ කැමතිද? කැමතිද ඔයගලන්ට ඇහෙනවද මම ඇහෙනවා පේනව නේද මොකද හැමෝටම මේ දැන් ජොයින් වෙලා ඉන්නේ 24ක් විතර ඉන්නවා හැමෝටම මේ වෙලාවේ මේක මම මේ වෙනකොට හැමෝටම මම කැමති මේ හැමෝ එක ෂෙයා කරගන්න මේක මේ අඩුපාඩු ඔයගොල්ලන්ගෙන් නොවි ඔයගලන්ට හදා ගන්න ඕන නිසා තමයි මම මේ ඔයාලට උපදෙස් කොමන්ලි පොදුවේ කියන්න උත්සාහ කරන්නේ මේ වගේ අඩුපාඩු තියාගන්න එපා උත්තර ලියනකොට කියලා මොකද විභාගයේ මට්ටම පහළ යනවා අනික ඔයගොල්ලන්ගේ ප්‍රතිඵල පල්ලෙහාට යනවා ඒ නිසා ඒ කාරණා නිසා මම කැමති ඔයගොල්ලන්ට අපිට මේ තියෙන කාරණා වලින් කීපයක් ඕගොල්ලෝ එක ෂෙයා කරගන්න. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ගේ විභාගයේ සාර්ථකව විභාගෙ ලියන්න ඕගොල්ලන්ට අවස්ථාව ලබා දෙන්න නිසා ඕගොල්ලෝ සූදානම් කරන්න. රයිට්. ඕගොල්ලන්ට විනාඩි කීපයක් කරන් මම මේකේ තියෙන සමහර දේවල් ටික කියලා දෙන්න කැමතියි. මේ අද පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා ඒක වැදගත් වෙනවා ඕගොල්ලන්ට. මොකද මොන විෂයකටත් හැම විෂයකටම මේ විෂය විතර නෙමෙයි. රයිට්. ඕගොල්ලෝ කැමතිද ඒකට එහෙම ෂෙයා කරගන්න කැමතිද? රයිට්. පොඩි වෙලාව යන විනාඩි 5-10ක් විතර. ඒ විනාඩි 5-10 වටිනවා ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ කැමතිද ෂෙයා කරගන්න? රෙස්පොන්ස් කරන්න ඉක්මනට. ඔව් රයිට් ඕකේ රයිට්. හරි. එහෙනම් අහගන්න. දැන් මම උදාහරණයක් වශයෙන් එක ප්‍රශ්නයක් කියන්න. මොකද මේ ඇත්තට මම ඔයගොල්ලන්ට කල්ලුත් කියලා තියෙනවා. survey of financial කිව්වත් non banking financial business කෝඩ් මේ විෂයන් දෙකම ගොඩක් වෙලාට එකම මාතෘකාව වලින් සම්බන්ධ වෙනවා. මාතෘකා කීපයක් විතරයි වෙනස් වෙන්නේ. බොහෝ විට එකම විදිහේ ප්‍රශ්න මේ විෂයන් දෙකේම එකම විදිහේ එකම පාඩම් වලින් අහන ප්‍රශ්න මේ විෂයන් දෙකේම එන අවස්ථාවල් තියෙනවා බොහෝ විභාගවල. ඉතින් ඒ නිසා මේ ඔයගොල්ලන්ටත් මේක විශේෂයෙන් වැදගත් වෙනවා. මේ පාර අහලා තිබ්බ එක ප්‍රශ්නයක් සුරකුම්පත්තා මේ පාඩම අපි තාම ඔයගොල්ලන්ට කළේ නැහැ. හොඳ තාම ඉස්සරහට කරන්න තියෙන්නේ ප්‍රාග්ධන වෙළඳපොළ. සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාවේ කාර්යභාරය සඳහන් කළා මූල්‍ය අතරමැදිකරණයේදී මොන විදිහේ රෝල් එකක්ද සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාව කරන්න කියලා ලකුණු 5කට උත්තරයක් ලියන්න කියලා ප්‍රශ්නයක් අහලා තිබ්බා. මේ අවසන් වුණු survey of financial paper එකේ. right? එතකොට දැන් මෙතන අහන්නේ මොකද්ද? සුරකුම්පත්තා විනිමය කොමිෂන් සභාවේ කාර්යභාරය කුමක්ද? මොනවාද ඒගොල්ලන්ගේ කටයුතු? සහ ඒ කටයුතු මූල්‍ය අතරමැදිකරණය සාර්ථක කරගන්න කොහොමද ඉවහල් වෙන්නේ කියන එකට ලකුණු 5කට ප්‍රමාණවත් උත්තරයක් ලියන්නයි අවශ්‍ය. එතකොට මෙතනදී ගොඩ ළමයි උත්තර දීලා තිබුණේ. මම දැක්ක දේ තමයි පොදුවේ මම මේ කියන්නේ. ගොඩ ළමයි මම දැන්ට බලලා ඉවරයි මේ ප්‍රශ්නේ ගොඩක් දුරට. ගොඩ ළමයි උත්තර ලියලා තිබුණේ මූල්‍ය අතරමැදිකරණය කියන්නේ මොකද්ද?
කියලා අපි උගන්වපු ටික තියෙනවා. ඒ කියන්නේ මුදල් අතිරික්ත අංශ වලින් ලබාගෙන හිඟාංශ වලට ලබා දෙන එක කියන එක මූල්‍ය අතරමැදිකරණය විස්තර කළා. මහ බැංකුව ගැන කතා කළා. අහන්නේ සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාව. මහ බැංකුව ගැන කතා කළා. මහ බැංකුවේ මූලික අරමුණු මිල හා ආර්ථික ස්ථායීතාවය මූල්‍ය පද්ධති ස්ථායීතාවය ආදී කාරණා තමයි කතා කරන්නේ. කියන්නේ ළමයි අහලා තියෙන ප්‍රශ්නෙට නෙමෙයි උත්තර ලියලා තියෙන්නේ කියන එක තමයි මට ඕගොල්ලන්ට කියන්න ඕන. ඒ නිසා ඕගොල්ලෝ තේරුම් ගන්න මොකද්ද ලියන්න ඕන. සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාවේ කාර්යභාරය කුමක්ද? ඒක ලකුණු 5කට මේකෙන් සාරාංශ කළා කෙටි උත්තර පිටු 3-4 ලියන්න බෑ වෙලත් නැහැ. පිටු භාගයකයි උත්තර ලියන්න. ලියලා ඒක කොහොමද මූල්‍ය අතරමැදිකරණය සාර්ථක වෙන්නේ කාර්යභාරය ඉෂ්ට කරන්නේ කොහොමද කියලා ලියන්න. මම ඉස්සරහට ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මම ඒ පාඩම ඉගෙනුවෙත් නෑ තාම. මට කියන්න ඕන ඔයගොල්ලන්ත් එක්ක ෂෙයා කරගන්න ඕන. අහන ප්‍රශ්නෙට පමණයි උත්තර දෙන්න ඕන. ඔයගොල්ලෝ දැනගත්තට දැනුම තිබ්බට දැනුම තියෙන ඔක්කොම සියලුම දේවල් එක ප්‍රශ්නයක ලියන්න යන්න එපා. එතකොට ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ කොච්චර ලිව්වත් ප්‍රශ්නෙට අදාළව උත්තර ලියලා නැත්නම් ඒ නියමිත ලකුණු පානේ ලබා ගැනීම ගැටලුවක් ඔයගලන්ට එනවා. එනිසා ඒක හොඳට මතක තියාගන්න. තව ප්‍රශ්නයක් අහලා තිබ්බා. මම ඒකත් තාම උගන්වලා නැහැ ඔයගලන්ට. ඉදිරි කාලේ උගන්වනවා. සස්ටේනබල් ෆයිනෑන්ස් තිරසාර මූල්‍යකරණය කියන්නේ මොකද්ද කියන එක හඳුන්වලා ඒකේ මොකද්ද මේ අදහස් කරන්න කියන එක පැහැදිලි කරලා ඒ සඳහා ලංකාව රටක් හැටියට ශ්‍රී ලංකාව අරන් තියෙන ඉනිෂියේටිව්ස් මොනවද? මූලාරම්භයන් මොනවද කියලා ඒ තිරසාර මූල්‍යකරණය ඉදිරියට ගෙන යාම සඳහා අරන් තියෙන මූලාරම්භයන් මොනවද කියලා සඳහන් කරන්න කියලා. ලකුණු 5කට. එතකොට තිරසාර සංවර්ධනය කියන එක ඔළුවේ තියාගෙන ඉන්න ළමයි තිරසාර සංවර්ධනයට සමාන අදහසක් තිරසාර මූල්‍යකරණය ගැන ලියලා තිබුණා. ඒ කියන්නේ green financing සමාජය සම්බන්ධව ඒ වගේම පරිසරය සම්බන්ධව සහ යහපාලනය සම්බන්ධව අවශ්‍ය කරන මූලධර්මානුකූලව ගත යුතු ක්‍රියාමාර්ග ගනිමින් ක්‍රියා කිරීම තමයි අපි ඉස්සරහට උගන්වනවා. ක්‍රියා කිරීම තමයි තිරසාර මූල්‍යකරණය අදහස් වෙන්නේ. ඒතර මේකෙදි ලංකාව අරන් තියෙන ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. මහ බැංකුව හැටියට අපි ජාත්‍යන්තර ආයතනයක සම්බන්ධලා ඒවා අපි උගන්වනවා ඔයගලන්ට. ඉතින් ඒව ගැන ළමයි ලියලා නැහැ. ළමයි මහ බැංකුව ගැනත් හරි මහ බැංකුව ගැනත් මහ බැංකුවේ කටයුතු ගැන සමහර දේවල් ගැන ලියලා තියෙනවා. ඒතකොට තිරසාර මූල්‍යකරණය ගැන ළමයිට හිතන දේවල් ලියලා තියෙනවා. ඒක ලකුණු 5න් ලකුණු 2ක්වත් ගන්න බෑ ගොඩක් උත්තරවල ලියපු දේවල් වලට. ඉතින් මම දන්නේ මට තේරෙන්නේ නැහැ. ළමයි ඒ ළමයි මේවා හරියට අධ්‍යයනය කළා නැද්ද? නැත්නම් ළමයි අධ්‍යයනය කළා හරියට ඔළුවට අරගෙන නැද්ද? හරියට උත්තරයක් ගොනු කරලා ඉදිරිපත් කරන්න බැරිද කියන මට කියන්න ඕනකම තිබෙන්නේ මේ කාරණා දෙක. තව තියෙන ගොඩක් දේවල්. නමුත් අපි ඉස්සරහට පුළුවන් ඉදිරියට කතා කරමු. පාඩම් අතරෙම ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ තමයි ඕගොල්ලන්ගේ මේ විෂය විතරන්නේ ඕන විෂයකදී ප්‍රශ්නයක් ඇහුවම කෙටියෙන් ලකුණු 5ක ප්‍රශ්නයක් ලකුණු 5 4ක් නේ හැම ප්‍රශ්නයක වෙන්නේ. ඒ අදාළ ප්‍රශ්නෙට අදාළ කරුණු වලට පමණක් උත්තර ලියලා කෙටියෙන් සාරාංශගතව ලියලා උත්තරය සම්පූර්ණ කරන්න අවශ්‍යයි. එහෙම නැතුව දැනුම තිබුණට ඔබ දැනුවත් වුණාට ඔබේ සම්බන්ධ කරුණු කාරණා රාශියක් දැනන් හිටියට ඒ සීලුම දේවල් ලියන්න ගිහිල්ලා උත්තරේ ගොඩනගෙන්නෙත් නැහැ. ප්‍රශ්නෙන් අහන කරුණු වලට උත්තර ලියවෙන්නෙත් නැහැ. ඒ නිසා සාර්ථක උත්තරයක් ගොඩනගෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න සීලුම දෙනා ප්‍රශ්න පත්‍රය කියවන්නත් විනාඩි 15ක් දෙනවා ඔයගොල්ලන්ට. හොඳට ප්‍රශ්න කියවලා තේරුම් අරගෙන උත්තරේ ගොඩනගා ගන්න අවශ්‍ය අපි සියලුම කරුණු ඔයගොල්ලන්ට උත්තරයක් සාර්ථක උත්තරයක් ගන්න අවශ්‍ය සියලුම කරුණු බැංකින් ඉන්ස්ටිටියුට් එකකට අපි අපේ උපරිම උත්සාහයෙන් අපි ඔයගොල්ලන්ට උගන්වනවා. මම විතරක් නෙවෙයි අනිත් සර්ලත් හැමෝම එහෙමයි. හැමෝම අපි අපේ උපරිම කැපවීමෙන් ඔයගොල්ලන්ට ඒක ලබා දෙන්න පුළුවන් හැමදේම ලබා දෙනවා. ඒ නිසා මේ ලබා ගන්න දැනුම ලබාගෙන අවශ්‍ය අහලා තියෙන ප්‍රශ්නට පමණක් උත්තර ලියන්න කියන තමයි මට මේ වෙලාවේ කියන්නේ. ඒක ඔළුවේ තියාගන්න. අපි ඉස්සරහටත් තව මේ වගේ තැන් තිබුණත් අපි ඒවා ඔයගොල්ලෝ ප්‍රශ්න සාකච්ඡා කරද්දී කතා කරන්න පුළුවන්. රයිට්. ඒක ඔයගොල්ලන්ට මේ අවබෝධ වෙන්නදී මම කියන්නේ මොකද්ද කියලා. රයිට්. හරි නේද? හරිනේ පොඩි වෙලාවක් ගියාට මේක ඔයගොල්ලන්ට වැදගත්. මේ විෂයට කරන්නේ අනිත් විෂයන්ටත් වැදගත්. රයිට්. හරි නේද? ක්ලියර්ද? ඔක්කොම ක්ලියර්ද? මට ටක් ගාලා රෙස්පොන්ස් කරන්න. ටක් ගාලා රෙස්පොන්ස් කරන්න. ඔක්කොම ක්ලියර්ද? රයිට්. රෙස්පොන්ස් ගන්න ඉක්මනට. හරි නේද? රයිට්. ඕකේ. හැමදාම මේ යසින්දු රන්සර ඒ වගේ මට නෝට නම් කීපයක් තියෙනවා. ඒගොල්ලෝ තමයි හැමදාම රෙස්පොන්ස් ගන්න. අනිත් අය මම දන්නේ නැහැ ක්ලාස් එකේ හිටියට ඒගොල්ලෝ රයිට් ඕකේ. යාසාරා ඕකේ. සමාධි රයිට් ඕකේ. හරි. මම කියව අදහස් තේරෙනවද? රයිට්. අපි පාඩමට යමු. එහෙනම් අපි අද බලමු. මම උගලන්ට පාඩම් දෙකක් කියවලා ඇති. එවන්න කිව්වා දැන් ඇවිල්ලා තියෙනවා කියලා මට රෙස්පොන්ස් කරා. එකක් තමයි අනවසර මූල්‍ය ව්‍යාපාර. මෙන්න මේ නෝට් එක. මේක වර්ඩ් ඩොකියුමන්ට් එකක්. මේක මම මේ මෑතකදී මීට විභාග 2කට 3කට කලින් හදලා
ෂෙයා කරගත්ත නෝට් එකක් මේක අනවසර මුදල් ව්‍යාපාරයෙන් ගැන තියෙනවා. මම හිතන්නේ අපේ PowerPoint එකකුත් තියෙනවා. මම හිතන්නේ මේ PowerPoint එක අපි කතා කරා මුදල් ව්‍යාපාර 50 අනවසර මුදල් ව්‍යාපාරයෙන් කියන පාඩම අපි කතා කළා. ඒ කියන්නේ PowerPoint එක ඒකෙම Word document එක මේකේ තවදුරටත් අපි ප්‍රශ්න අහලා තියෙන විදිහට වගේ උත්තර ගොඩනගලා මම යම් කරුණු කාරණා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න කැමති මේ අනවසර මුදල් ව්‍යාපාරයෙන් කියන එක සම්බන්ධව. එතකොට මේ පාඩම පටන් ගන්න ඉස්සෙල්ලා මම කැමති ඔයගොල්ලොත් එක්ක තව දෙයක් බෙදා ගන්න. ඔයගොල්ලන්ට මතක ඇති මම කතා කරා මුලින්ම ඔයගොල්ලන්ට මතක ඇති මම මුලින්ම ඔයගොල්ලන්ත් එක්ක ෂෙයා කරගත්තා මේ පාඩම් මාලාව පටන් ගන්නකොටම ප්‍රධාන සංකල්ප තුනක්. මූල්‍ය අතරමැදිකරණය, මූල්‍ය අන්තර්ගතභාවය සහ මූල්‍ය සාක්ෂරතාවය. මූල්‍ය සාක්ෂරතාවය. එතන මේ කාරණා තුන මත මේ මූලික කරුණු තුන මත තමයි අපේ මේ සම්පූර්ණම මූල්‍ය හා බැංකු ක්‍රමය රඳා පැවතිලා තියෙන කියන කාරණේත් මම ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගත්තා. අපි ඒවා මොනවද කියලාත් ඒ සංකල්ප කතා කරලා අඳුරගෙන තියෙනවා. මූල්‍ය අතරමැදිකරණය කියන්නේ මොකද්ද? මූල්‍ය අන්තර්ගතභාවය කියන්නේ මොකද්ද? මූල්‍ය සාක්ෂරතාවය මොකද්ද කියන්නේ අපි සරලව සංක්ෂිප්තව කතා කරලා අඳුරගෙන අවබෝධ කරගෙන පාඩම් කරගෙන යද්දිත් මේ පාඩම් වල අපි ඉගෙන ගන්න දේවල් වලට ඒවා කොයි විදිහට අදාළ වෙන්නේ කොහොමද ඒවා සම්බන්ධ වෙන්නේ කියන දේත් අපි මේනොට කතා කරමින් ඉන්නවා. එතන මේ අනවසර මුදල් ව්‍යාපාර කියන එක සම්බන්ධ පාඩමට එන්න ඉස්සෙල්ලා මම කැමතියි තව අදහස් කීපයක් ඔයගලත් එක්ක ෂෙයා කරගන්න. අනවසර මුදල් ව්‍යාපාර කියන්නේ unauthorized finance business. කියන්නේ අනවසර මුදල් ව්‍යාපාරය. එතන මොනවද මේ අනවසර මුදල් ව්‍යාපාරයන් කියන්නේ? කොහොමද ඒවා අඳුරගන්නේ? මොනවද ඒවා ප්‍රතිපාක? මොනවද ඒවා තියෙන බලපෑම සමස්ත මූල්‍ය ක්‍රමයට, බැංකු ක්‍රමයට, අනිත් අංශ වලට, මූල්‍ය ආයතන වලට? ඒවයි නරක ප්‍රතිඵල මොනවද? ඒවා වළක්වා ගත යුත්තේයි. ඒ වගේ තියෙන නීතිමය තත්ත්වය මොනවද? ඒවා පිළිබඳ ජනතාව දැනුවත් වෙන්න කොහොමද? ඒවා සම්බන්ධ ජනතාව දැන සිටින කාරණා මොනවද? ඒ ආදී කාරණා රාශියක් අපි මේ පාඩම ඇතුලේ කතා කරනවා. ඒතර පොදුවේ ගත්තම මේක කියන්නේ අර ඒ කියපු කාරණා තුනේ මූල්‍ය සාක්ෂරතාවය කියන කොටසට තමයි මේක වැටෙන්නේ. ඒ කියන්නේ අනවසර මුදල් ව්‍යාපාරයන් පවතින නොඑක් ආකාරයේ නොඑක් හැඩරුව සහිත නොඑක් ආකාරයේ වංචනික විදියට ජනතාව සාමාන්‍ය මහ ජනතාව පොළඹවන ඒවට සම්බන්ධ කරගන්න ඒ වගේ අනවසර මුදල් ව්‍යාපාරයන් රටේ හැමතැන ලෝකෙම තියෙනවා. රට ලංකාවෙත් තියෙනවා. ඉතින් මේවා පිළිබඳ හොඳ දැනුමක් අවබෝධයක් ඇතුව අපි ක්‍රියා කළොත් අපිට මේවාට සම්බන්ධ නොවි අපිට මේවායින් බේරලා ඉන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ බැංකුකරුවන් හැටියට එහෙම නැත්නම් බැංකුවල වැඩ කරන හැටියට නැත්නම් මූල්‍ය හා බැංකු ක්‍රමයට සම්බන්ධ උදවිය හැටියට ඕගොල්ලෝ තමයි මේකේ මඟ පෙන්වන අය. ඒ කියන්නේ ඕගොල්ලෝ තමයි ඇත්තට රෝල් මොඩල් එක කියන්නේ ඕගොල්ලෝ. ඕගොල්ලන්ට තමයි මේ පණිවිඩය ඕගොල්ලෝ ගම්දුරුකරුවන්ට සාමාන්‍ය මහ ජනතාවට සහ අනිත් අයට ඕගොල්ලන් ඥාතීන්ට හිතවත් අයට සමාජයට මේක ගෙනියන්න පුළුවන්. ඒ නිසා මේ පාඩම අතිශය වැදගත්. හැම පාඩමම වැදගත්. මේ පාඩම අතිශය වැදගත්. මේක විශේෂයෙන්ම අපි කලින් කතා කර සංකල්පමය කාරණා තුන. මූල්‍ය අතරමැදිකරණය, මූල්‍ය අන්තර්ගතභාවය සහ මූල්‍ය සාක්ෂරතාවය කියන එකේ මේක කෙලින්ම සම්බන්ධ වෙන්නේ මූල්‍ය සාක්ෂරතාවය කියන එකට. මූල්‍ය සාක්ෂරතාවය යහපත් නම් රටක ජනතාවගේ නිලධාරීන්ගේ බැංකුකරුවන්ගේ සහ අනිකුත් සියලුම දෙනාගේ සමාජයේ සෑම ස්තරයකම මූල්‍ය සාක්ෂරතාවය යහපත් නම් නැත්නම් හොඳ නම් ඒ හරහා මූල්‍ය අතරමැදිකරණය, මූල්‍ය අන්තර්ගතභාවය කියන ක්‍රියාවලීන්ටත් වඩා පහසු වෙනවා සහ ඒක වේගවත් වෙනවා සහ කාර්යක්ෂම වෙනවා ඒ වගේම සාර්ථක වෙනවා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා මේවා එකට එකක් ගැට ගැහිච්ච කාරණා. මේ කාරණා වෙන් කළා විතරක් අපිට තනිකර වෙන් කළා කතා කරන්නවත් බෑ. මූල්‍ය අන්තර්ගතභාවය, ඒ වගේ මූල්‍ය අතරමැදිකරණය, මූල්‍ය සාක්ෂරතාවය මේ කාරණා බොහොම එකට එකක් ළඟ පෑහෙන සම්බන්ධ වෙන කාරණා. ඒ නිසා මේවා ගැන හොඳ වැටහීමකින් මන අවබෝධයකින් ඔයගොල්ලෝ බැංකුකරුවෝ හැටියට ක්‍රියා කරන්න අවශ්‍යයි. ඒක තමයි මට කියන්න ඕනේ. ඒ නිසා මම කියන්න හදන්නේ මෙන්න මේ මූල්‍ය අන්තර සාක්ෂරතාවය කියන පැත්තට මේක සම්බන්ධ වෙන්නේ මේ අනවසර මුදල් ව්‍යාපාර අපි පාඩම කතා කරමු. පාඩම කතා කරලා අපි උත්සාහ කරමු. තව කාරණා ටිකක් තියෙනවා. අද ඇති වෙලා තියෙන මේ කොවිඩ් තත්ත්වය සහ කොවිඩ් තත්ත්වයේ බලපෑමෙන් අසරණ වෙලා ඉන්න සාමාන්‍ය මහ ජනතාව වෙන්න පුළුවන්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෝ වෙන්න පුළුවන්. රාජ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන්. සාමාන්‍ය මහ ජනතාව වෙන්න පුළුවන්. ඒ වගේම කෘෂි කාර්මිකයන්සේ ගොවීන් වෙන්න පුළුවන්. කාර්මිකයන්සේ ව්‍යවසායකයන් වෙන්න පුළුවන්. ආදි ඕනම කෙනෙකුට වැදගත් වෙන තව කාරණා කීපයක් තමයි පාඩම ඉවර කරලා කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා දිගටම රැඳිලා ඉන්න පාඩමත් එක්ක හැම කෙනෙක්ම හැමෝටම මේක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් මේ පාඩම ඔයගොල්ලන්ගේ සම්පූර්ණ මේ විෂයටත් අනිකුත් විෂයන්ටත් වැදගත් වෙන්න පුළුවන්. එහෙම කියමින් අපි පාඩම පටන් ගමු. මාතෘකාව තමයි අනවසර මුදල් ව්‍යාපාරය. අපි මේක ටිකක් විතර දන්නවා දැන්. කලින් කතා කරලා තියෙනවා. බලමු අපි. මේ නෝට් එකත් එක්ක අපි යමු ඉස්සරහට. සෝරි. ඒතකොට මට ඔයගොල්ලන්ට අවශ්‍ය තැන් වල
පැහැදිලි කරමින් ඉස්සරහට යන්න පුළුවන් right ඉස්සරහට යන්න පුළුවන් දැන් මොකද්ද අනවසර මුදල් ව්‍යාපාර unauthorized finance business right බලමු 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ right ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ බයිබලයේ කියලා මම කිව්වා ඔයගොල්ලන්ගේ මූලික නීතිය ඒ කියන්නේ බැංකු නොවන මූල්‍ය ආයතන non banking financial business කියන මූල්‍ය ව්‍යාපාර කියන විෂයේ අත්පොත වෙන්නේ මේක ඇත්තටම හරියට බැලුවොත් 2011 අංක 42 නැත්නම් මූලික නීතිය මේක අනිත් තවත් නීති තියෙනවා නමුත් මේක විශේෂයෙන් වැදගත් මොකද මුදල් සමාගම් ඒ වගේම යම් යම් කාරණා සම්බන්ධව මේ නීතිය කතා කරනවා මුදල් ව්‍යාපාරයක් කියන්නේ මොකද්ද තැන්පතුවක් කියන්නේ මොකද්ද ඒ වගේම අනවසර මුදල් ව්‍යාපාරයෙන් සම්බන්ධව යම් යම් ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන මේ පනතේ සඳහන් වෙලා තියෙනවා ඒ නිසා මේක අපිට වැදගත් වෙනවා බලමු යනුව 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තියේ අනවසර මුදල් ව්‍යාපාරයට එරෙහි ඒ කියන්නේ ඒවට against ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන් විශේෂයෙන් නිසි බලපත්‍රයක් නොමැතිව තැන්පතු කැඳවමින් කරනු ලබන ව්‍යාපාර සම්බන්ධව විධිවිධාන සලස්වලා තියෙනවා. ඒ කියන්නේ මේ පනතේ තමයි නිසි බලපත්‍රයක් නිසි අවසරයක් නීත්‍යානුකූල බව නොමැතිව තැන්පත් ලබාගෙන ක්‍රියාත්මක වන ව්‍යාපාර සම්බන්ධ විධානන් මේ පන්ති සලස්සලා දෙන්නේ මේ විධානයන් මොනවද යන්න මේවා මොනවද කියලා සාකච්ඡා කිරීම මේ ලිපියේ විශේෂ අරමුණු කියලා තමයි මම සඳහන් කරේ right බලමු අපි එතකොට ඊළඟට තියෙනවා මේකේ ඉස්සෙල්ලාම කතා කරනවා මාධ්‍ය ආයතන කියන්නේ media institutions media කිව්වම audio video මුද්‍රිත මාධ්‍ය වෙන්න පුළුවන් මොනවාද අනිකුත් FM වගේ රූපවාහිනී වගේ ඒ වගේ ආයතන වෙන්න පුළුවන් පොදුවේ මාධ්‍ය ආයතන සඳහා ඇති කරනු ලැබූ විශේෂිත බැඳීම් නැතහොත් වගකීම් පනතේ 42 වන අවගන්තිය දක්වා ඇත. එතකොට මේ පනත මම ඔයගලන්ට හොයාගන්න කිව්වා 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත මම පනත කොහොමද හොයාගන්න හැටි කිව්වා. මහ බැංකුව වාර්තාවට ගිහිල්ලා හොයනවා 2011 වාර්ෂික වාර්තාවෙන්. නැත්නම් මහ බැංකුවේ මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලලා ඒක මේව කරගන්න පුළුවන්. එහෙම නැත්නම් රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් ඔයගලන්ට මේ නීතිය මේ නීති මේ පනත මිලදී ගන්න පුළුවන්. ඒ කොයි ආකාරයෙන් ඕගොල්ලෝ ගාව මේක තියෙන්න ඕන. මේවා මම කරන කාරණා වලට අමතරව ඕගොල්ලෝ ළඟ තියෙන පනත වෙනම මේ වගන්ති කියවලා බලා ගන්න කොහොමද මේ විධාන සාසල තියෙන මමත් පුළුවන් තරම් මේ පාඩම් වලට සම්බන්ධව මේවට ඇතුල් කරලා සාකච්ඡා කරන්න බලන්න. ඕගොල්ලෝ ගාව මේක අනිවාර්යෙන් මේ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත කියන එක ළඟ තිබිය යුතුයි. දැන් බලන්න මට කී දෙනෙක් ළඟ මේ පනත තියෙනවද කියලා කියන්න. මම දැන් මුලින්ම කිව්වා මේවා ලේස්ති කරගන්න කියලා. කී දෙනෙක් ගාව තියෙනවද? දැන් මේ අද පාඩමට සම්බන්ධ වෙනවා 33ක් මේ වෙනකොට. මේ ලෙසන් එකට. right? බලන්න රෙස්පොන්ස් ගන්න කී දෙනෙක් ගාව මුදල් ව්‍යාපාර පන්ති තියෙනවද කියලා. Yes or no? You have Financial Business Act. රෙස්පොන්ස් ගන්න බලන්න කී දෙනෙක් ගාව තියෙනවද කියලා. මේවා මම උගන්වන දේවල් වලට අමතරව මේ පාඩම් වලට අවශ්‍ය තැන් වලට සම්බන්ධ කරලා මම කතා කරනවා දීර්ඝව සවිස්තරාත්මකව ඔයගලන්ට කියවලා අවබෝධ කරගන්න මේ පොත ළඟ තියෙන්න ඕන විභාගයට අවශ්‍ය වුණත් නැතත් මේක ඔයගලන් දැනුම සඳහා ඔයගලන්ගේ අනාගත පරිහරණය සඳහා මේ නීතිය අතේ තියෙන්න ඕන ඔයගොල්ලෝ බැංකු කරුවන් හැටියට ඔයගොල්ලෝ අතේ තියෙන්න ඕන බැංකු පනතක් තියෙනවා මගේ මූලික සංක්ෂිප්ත සාරාංශක සටහන් මුල්ම පාඩම් වල කරලා තියෙනවා නමුත් පනත අතේ තියෙන්න ඕන කී දෙනෙක් ගාව තියෙනවද පනත බලන්න කියන්න බලන්න කී දෙනෙක් ගාව තියෙනවද කියලා කාටද කියන්න පුළුවන් මගේ ළඟ I have කියලා කාගේ ළඟ තියෙන්නේ මට තේරෙන විදිහට කාගේවත් ළඟ නැහැ වගේ නැත්නම් රෙස්පොන්ස් කරන්න එපා ඒක රෙස්පොන්ස් නොකරනවා කියන්නේ මේ මම හිතනවා කාගේවත් ළඟ නැහැ කියලා right ඒ නිසා මම ඕගලන්ට නැවත කියනවා මේ පනත විශේෂයෙන් හොයලා ළඟ තියාගන්න ඕගලන්ට මේක ඉතාම වැදගත් අනික් ඒවාත් වැදගත් නමුත් මේක ඕගලන්ට විශේෂයෙන් වැදගත් වෙනවා right කවන්නේ හරි පාරවල right එතකොට මාධ්‍ය ආයතන සඳහා ඇති කරලව විශේෂ බැඳීම් නැතොත් වකීම් පනතේ 42 වෙනි වගන්තිය දක්වලා තියෙනවා ඒ අනුව 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ලද නිසි බලපත්‍රයක් වූ පනතේ ප්‍රතිපාදන යටතේ නිදහස් කරන ලදී කියලා නිදහස් කරන ලද යම් බැංකුවක් හෝ වෙනත් මූල්‍ය ආයතනයක්. ඔතන ලදී කියලා ෆුල් ස්ටොප් එකක් ඇවිල්ලා තියෙන එක වැරදීමක්. නිසි බලපත්‍රයක් හෝ පනතේ ප්‍රතිපාදන යටතේ නිදහස් කරන ලද යම් බැංකුවක් හෝ වෙනත් මූල්‍ය ආයතන හැර කිසිම තැනැත්තෙකු හෝ ආයතනයක් විසින් කිසිම ක්‍රමයකින් හෝ කිසිම ආකාරයකින් ඍජු හෝ වක්‍ර ලෙස තැන්පතු කැඳවීම සඳහා ප්‍රචාරණය කරනු නොලැබූ බවට බග බලාගත යුතු අතර. කියන්නේ පැහැදිලිව සරලව කිව්වොත්
නිසි බලපත්‍රයක් ලැබිලා තියෙන මූල්‍ය ආයතනයක් හෝ බැංකුවක් වේවා මුදල් සමාගමක් වේවා එනත වෙනත් මූල්‍ය ආයතනයක් වේවා සහ මේ පනතේ නිදහස් කරලා තියෙන ආයතන තියෙනවා අපි ඒවා වෙනම කතා කරනවා ඒ කතා කරලා තියෙනවා දැන් ඒ වගේ ආයතන ඇරෙන්න වෙන කිසිම කෙනෙක් මුදල් තැන්පත් ලබා ගන්න ඍජු හෝ වක්‍රාකාරයෙන් තැන්පතු කැඳවීම සඳහා ප්‍රචාරණය කරන්න බෑ එහෙම නොලැබූ බවට වග බලාගත යුතුයි අතර ඕනෑම මාධ්‍ය ආයතනයක් ලෙස මේ මීඩියා ඉන්ස්ටිටියුෂන් වල නියම කරලා තියෙනවා තැන්පතු කැඳවන ප්‍රචාරණ දැන්වීමක් පළ කිරීමට පෙර ඒ වගේ තැන්පතු කැඳවීමට දැන්වීමක් පළ කිරීමට පෙර අදාළ දැන්වීම් කරුට ඒ කියන්නේ අදාළ ආයතනයට නිසි බලයක් අවසරයක් ලැබී තිබේදයි දැන්වීම් කරුගෙන් විමසිය යුතු බවට පනතේ 49 වන වගන්තිය සඳහන් වේ. දැක්ක නේද බැංක් නීතියෙන් නියම කරලා තියෙන කාරණා මේ වගන්ති එක්ක පනතේ මේවා සඳහන් වෙනවා. ඒතකොට සෑම මීඩියා ආයතනයක්ම මේ වකීම් වලින් බැඳලා ඉන්න. මොකද නීතියේ තියෙනවා. නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නෙමෙයි. ඒක ප්‍රසිද්ධ කියමනක් ඔයගොල්ලෝ දන්නවා. නීතියේ ප්‍රතිපාදන තියෙනවා යම් ආකාරي. ඒක නොදැන සිටීම අධිකරණයක නිවැරදු කරු කියලා කියන්න හෝ නැත්නම් බේරෙන්න හේතුවක් වෙන්නේ නැහැ. නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නෙමෙයි කියලා අපි කතා කරන ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. මේක තමයි ඇත්ත කතාව. එතකොට ඒක ඔයගොල්ලෝ බැංකු කරුවෝ හැටියට දැනගන්න අවශ්‍යයි. එතකොට එසේම පනතේ 42 වෙනි වගන්තියට අනුව මෙවැනි අනවසර මුදල් ව්‍යාපාරයක් පිළිබඳ විශේෂ විමර්ශන කටයුතු ඉන්වෙස්ටිගේෂන් කටයුතු කිරීමේ අධිකාරී බලය හිමිවන්නේ කවුරුන් වෙතද යන්න සඳහන් කරලා තියෙනවා. කාටද මේ ඉන්වෙස්ටිගේෂන් පවර් එක ඔතොරිටි එක තියෙන්නේ කාටද කියලා. ඒ අනුව මෙවැනි ව්‍යාපාර පිළිබඳ එනම් අධිකාරී බලයක් නොමැතිව මුදල් ව්‍යාපාර කටයුතු කරගෙන යන හෝ තැන්පතු බාර ගන්නා තැනැත්තන්ට ආයතන වලට එදෙහි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඊට පෙර ඒ නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් යම් නීතිමය වශයෙන් ස්ථාපිත කරලා තියෙන නීත්‍යානුකූල අධිකරණයකට. නමුත් අධිකරණ ක්‍රියාමාර්ගවලට යෑමට පෙර ඒ සම්බන්ධ නිසැකවම දැනගැනීමේ කාර්ය සඳහා ඒක ස්ථිර ලෙසම දැනගැනීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා හෝ ඔහු විසින් බලය දෙන ලද මහා බැංකුවේ යම් නිලධාරියෙක් විසින් විමර්ශනයක් පවත්වනු ලැබිය හැකියි. ඒකට ඉන්වෙස්ටිගේෂන් එකක් පවත්වන්න පුළුවන් ඒ නිලධාරියට. ඔය කියන නිලධාරියට. ඒ අනුව පනතේ 42 වන වගන්තියට අනුව මේ සම්බන්ධව විමර්ශනයක් පැවැත්වීමේ අධිකාරී බලය ලැබී තිබෙන ඊට අධ්‍යක්ෂකලාට පහත බලතල හිමි යන්නේ. ඒකට අධිකාරී බලය තියෙන්නේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට. ඒතර මේ බලය නීතියෙන්ම නියම කරලා තියෙනවා. එයාට තමයි මේ බලය තියෙන්නේ කියලා. ඒ තියෙන බලතල අධ්‍යක්ෂකවට ලැබෙන බලතල මොනවද කියලා මෙන්න මේ ආකාරයෙන් පෙළගස්සලා තියෙනවා ඊළඟ පරිච්ඡේදය. ඊළඟ කොටසේ. ඒකත් අපි වෙන් වෙන් වශයෙන් බලන්න ඕන මොනවද ඒ කාරණා කියලා. right දැන් මේ වෙනකොට සම්බන්ධ වෙන අයට තමයි මේ කතා කරන මාතෘකාව අනවසර මුදල් ව්‍යාපාර. එතකොට මේකේ මොනවද තියෙන වගකීම් නීතිමය ප්‍රතිපාදන මොනවද කියලා මේ කොටසෙන් අපි කතා කරන්නේ right මම අර කලින් කිව්වා වගේ. ඒ නිසා පාඩමත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න right. මෙන්න මේවා තමයි අනවසර මුදල් ව්‍යාපාරයක් කරගෙන ලබන තැනට හෝ ආයතනයට හෝ එහි අධ්‍යක්ෂකවරයෙකුට හවුල්කරුවෙකුට සමාජිකයෙකුට ඒ ලේකම්වරයෙකුට කළමනාකරුවෙකුට සේවා නියුක්තිකයෙකුට අනුනියෝජිතයෙකුට කොන්තරත්කරුවෙකුට හෝ විගණකවරයෙකු පිළිබඳ අන්නේ ඔය කියන සියලුම දෙනා සම්බන්ධ එවැනි ආයතනයක එහෙම තොරතුරක් ලැබුණොත් අනවසර මුදල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා කියලා එවැනි ආයතනයක මේ ඔන්න කියන ගණේ ඕනම නිලධාරියෙකුට ඒ කියන්නේ අධ්‍යක්ෂකවරයෙක් හවුල්කරුවෙක් සමාජිකයෙක් ලේකම්වරයෙක් ආදී වශයෙන් ඔහොම දීර්ඝ විස්තරය ඔක්කොම කට්ටිය ඔයගොල්ලෝ මතක තියාගන්න අවශ්‍යයි. ඒ සීලම දෙනා සම්බන්ධ තමයි මේ බලතල තියෙන්නේ. විගණකවරයෙකු කියලා පහත සඳහන් පරිදි ක්‍රියා කිරීමේ බලය මේ කියන අධ්‍යක්ෂකවරයාට non banking financial institution directorටව තියෙනවා. DSNBFI ට තියෙනවා. මොනවද තියෙන්නේ? එකට එක පෙළගස්සලා තියෙන අපි කාරණා මොනවද? අවශ්‍ය කරනු ලබන තොරතුරු information පොත්පත් books ලිපි ලේඛන documents පරීක්ෂා කිරීම සහ ඒ පිළිබඳ තොරතුරු નિયમિત කාලයක් තුලදී નિયમિત ආකෘතියකින් සපයන ලෙස නියම කිරීම. ඉන්වෙස්ටිගේෂන් යන්නේ කරන්නේ මූලික විමර්ශනයක්. නීති කෘත්‍යයට යන්න පෙර කරනු ලබන විමර්ශනය. එහෙනම් ඒ විමර්ශනයේදී අවශ්‍ය කරන තොරතුරු එකතු කළා ඒවා පිළිබඳ යම් ආකාරයක දැනගැනීමක් අවබෝධයක් ලබා ගන්න. ඒතර මේ වගේ ඒ වගේ ආයතනයක් සම්බන්ධ තියෙන තොරතුරු පොත්පත් ලිපි ලේඛන පරීක්ෂා කිරීම සහ ඒ පිළිබඳ තොරතුරු નિયમિત කාලයක් තුල
අපි දෙන ආකෘතිය කියන්නේ බැංක් ඩිරෙක්ටර් දෙන ආකෘතියකින් සපයන්න කියලා නියම කරන්න පුළුවන්. ඒ වගේම ඉහත සඳහන් ලිපි ලේඛන නිශ්චිත ස්ථානයකදී ඔයාලා නියම කරන ස්ථානයේ පරීක්ෂා කිරීම හෝ ඒවායේ සහතික කළ පිටපත් සැපයීමට නියම කරන්න පුළුවන්. ඒ කාරණා දෙකම. ඒක එකට ඒ ඔක්කොම එකට එකක් සම්බන්ධයි. ඊළඟට ඊළඟ කාරණේ ඕනෑම අවස්ථාවක අදාළ ආයතනයේ හෝ ඉහිතින් සඳහන් කළ අයගේ පරිශ්‍රයට අර කලින් කියපු ලිස්ට් එකේ ඉන්න ඕනම කෙනෙක්ගේ පරිශ්‍රයට නිවසට වෙන්න පුළුවන්, කාර්යාලයට වෙන්න පුළුවන්, එයාගේ අයිති ස්ථානයකට වෙන්න පුළුවන්. පරිශ්‍රයක් කොහොමද ඕන කෙනෙක් අයිති ගවඩා ප්‍රදේශයට. එහි තිබෙන වාහනයකට නැත්නම් ඒ අංගණයකට ඇතුල් වීම හෝ එම ප්‍රදේශයේ සුරක්ෂිතාගාර සේපු කර ඇති මුදල් විනිමය බිල්පත් සංස්ථා හා රජයේ සුරකුම්පත් අපි රජයේ සුරකුම්පත් පාඩම කරා සංස්ථා කියන්නේ කෝපරේට් බොන්ඩ්ස් රජයේ සුරකුම්පත් කියන්නේ ගවර්න්මන්ට් සිකියුරිටිස් ඒවා ගණන් තබා ගැනීම මෙන්ම එම තොරතුරු වෙනත් ස්ථානයක තිබෙන විට එයට ඇතුළු වී ඉහත පරිදිම පරීක්ෂා කළ හැකියි. ඔන්න ඔය ආකාරයට සියලුම දේවල් ඒ වගේ තැනකට නිවසකට පරිශ්‍රයකට ගිහිල්ලා නැත්නම් වාහනයක තියෙන වාහනයකට උනත් ගිහිල්ලා ඒව පිළිබඳව සම්පූර්ණ පරීක්ෂා කිරීමේ බලය තියෙනවා. ඊළඟ කාරණය. ඊට සඳහන් පුද්ගලයන් සියල්ලන්ගෙම හැම වෙලේම ඔය කියපු අර කලින් කියපු ලෑස්තිය හැමෝටම අදාළයි මේක. සියල්ලන්ගෙන්ම සහ එම ව්‍යාපාරය ගැන තොරතුරු දන්නා අන් සියලුම තැනැත්තන්ගේ ඒ වගේ කියන දන්න අනිකුත් තැනැත්තන් සන්තකයේ තිබෙන පවතින තොරතුරු පිළිබඳ ප්‍රශ්න ඇසීම වාර්තා කිරීම ප්‍රකාශ සටහන් කර ගැනීම හෝ දිවුරුම් හෝ ප්‍රතිඥා දෙන ලෙස නියම කිරීම. ඒ වගේ ඒ බලයත් තියෙනවා අධ්‍යක්ෂවරයාට. පහළට තියෙනවා ලිස්ට් එක තව. right? විමර්ශනයට භාජනය කරනු ලබන ආයතනයේ පාලක පාලිත හෝ ආශ්‍රිත සමාගමකට. ඒ කියන්නේ ඒ අදාළ විමර්ශනයට භාජනය කරනු ලබන ආයතනයේ ඒගොල්ලෝ උඩින් ඉඳන් පාලනය කරන පාලක සමාගමක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට පහළින් තියෙන ඒගොල්ලන්ගේ පාලිත සමාගමක් වෙන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලන්ගේ ආශ්‍රිත සමාගමක් වෙන්න පුළුවන්. බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ මතය අනුව එම ආයතනය සමග හෝ එම පුද්ගලයා සමග සැලකිය යුතු මූල්‍ය සම්බන්ධතාවයක් ඇති පුද්ගලයන් හෝ පාර්ශවයන් වෙත. ඉහතින් සඳහන් කළ ආකාරයටම අර කලින් කියපු ඒවා ලිපි ලේඛන තොරතුරු ඒ වාර්තා පොත්පත් සියලුම ආකාරයට තොරතුරු සපයන ලෙස නියම කිරීමේ බලය තියෙනවා. ඔය ආකාරයට බලය තියෙනවා. ඊළඟට සියලු තොරතුරු දන්නා ඊළඟ කාර්යය. වෙනත් පාර්ශවයන් සිටිනම් ඔවුන් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවගෙන ඒවලන් ඉන්ටර්විව් කරලා ඒගොල්ලන්ගෙන් තොරතුරු ලබා ගැනීම කරන්න පුළුවන්. වෙනත් ලිඛිත නීතියක කුමක් සඳහන් නොවද මෙන්න මේක විශේෂයෙන් වැදගත් ආකාරයෙන් ඔයගොල්ලෝ බොහොම ඕනකමින් අවබෝධ කරගන්න අවශ්‍යයි. මොකද්ද? වෙනත් ලිඛිත නීතියක කුමක් සඳහන් නොවද? වෙන ලිඛිත නීති කියන්නේ මොනවද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙන්න පුළුවන් නැත්නම් වෙනත් මොනවා හරි වෙනත් මූල්‍ය හා බැංකු ක්‍රමයේ සම්බන්ධ වෙනත් අදාළ නීතියක් වෙන්න පුළුවන්. ඒ වගේ මොන කාරණේ තිබුණා? විමර්ශන කටයුතු සඳහා පොලිස්පතිවරයාගේ හෝ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සහාය ලබා ගැනීම. ඒ කියන්නේ වෙන නීතියක මොන ආකාරයේ කරුණු කාරණා සඳහන් වුණත් ඒවා අභිබවා යමින් ඒවා සුපසීඩ් කරලා අනිවාර්යයෙන්ම මේ විමර්ශන කටයුතු සඳහා මේ පරීක්ෂා කිරීම කටයුතු සඳහා පොලිස්පතිවරයාගේ හෝ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සහාය ලබා ගැනීමේ හැකියාව පනතෙන් ලබා දීලා දෙන මේ අධ්‍යක්ෂ මම කියනේව නෙමෙයි මේවා මේ පනත නියම කරලා තියෙන ලබා දීලා තියෙන බලතල. ඉහත අරමුණු සඳහා සුදුසුයයි සලකනු ලබන වෙනත් යම් ක්‍රියාමාර්ගයක් ගැනීම. මේ සඳහා වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් සුදුසුයයි සලකනු ලබන. දැන් ඉහත කරුණු පිළිබඳව විමර්ශනයේදී බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ අධ්‍යක්ෂවරයා සෑහීමට පත්වන්නේ නම් ඒ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට වාර්තා කිරීම. ඒ පිළිබඳව මුදල් මණ්ඩලයට වාර්තා කරන්න. ඒ කියන්නේ මුදල් මණ්ඩලය තමයි මහ බැංකුවේ ඉහළම තීරණ ගන්න টপ ලෙවල් බොඩි එක. ඒ කියන්නේ ව්‍යවස්ථාපිත අධිකාරී බලය තියෙන මහ බැංකුවේ මුදල් මණ්ඩලයට මොනිටරි බෝඩ් එකට ඒකට රිපෝට් කරන්න ඕනේ. මෙයාගේ තියෙන්නේ මේ අවශ්‍ය කරන තොරතුරු පොත්පත් වාර්තා අනිකුත් දේවල් පරිශ්‍රයන්ට ගිහිල්ලා අර කියපු ලයිස්ට් එකේ ඕනම කෙනෙක් එක්ක ප්‍රශ්න කරලා ඉන්ටර්විව් කරලා සම්මුඛ සාකච්ඡා තියලා සැලකියුත් සම්බන්ධතාවයක් තියෙන පාර්ශ්වයන් හම්බෙලා කතා කරලා සියලුම තොරතුරු එකතු කරලා සාරාංශගත කරලා එකතු කරලා ඒවා පිළිබඳ අධ්‍යක්ෂවරයා විසින් මහ බැංකුවේ මුදල් මණ්ඩලයට වාර්තා කිරීම කරන්න අවශ්‍යයි. මෙයා කරන්නේ මූලික විමර්ශනයේ තොරතුරු මුදල් මණ්ඩලයට වාර්තා කිරීම. එතෙන් දැනකම් පැහැදිලිද? පැහැදිලිද? clear to all. මේ කාරණා පැහැදිලි ඔක්කොටම. එක පියවරෙන් පියවර පිළිවෙලින් පිළිවෙල මම කතා කරගෙන ආවේ. නිකන් කතාන්තරයක එක කොටස් වගේ. right? පැහැදිලිද?
දැන් මුදල් ව්‍යාපාර පන්තිෙන් ලැබිච්ච yes okay උමාය right මුදල් ව්‍යාපාර පන්තිෙන් ලැබිච්ච බලතල ප්‍රකාරව බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ අධ්‍යක්ෂවරයාට නීත්‍යානුකූල ලෙස ව්‍යවස්ථාපිත ආකාරයෙන් ලැබිලා තියෙන බලතල තමයි මම ඔය කිව්වේ. මේවා ගැන සමහර අවුරුදු වල ප්‍රශ්න අහලා තියෙනවා. මොනවද මේ බලතල? කාටද ඒ අධිකාරී බලය තියෙන්නේ? විමර්ශනයක් පැවැත්වීමේ. අන්න ඒ ආදී කරුණු ප්‍රශ්නවල අහලා තියෙනවා. ඒ නිසා ඒවා ගැන හොඳ අවබෝධයකින් ඔයගොල්ලෝ ඉන්න අවශ්‍යයි. රයිට්? හරි. අපි ඉස්සරහට යමු. ඊළඟට ওই කාරණා ওই විදිහට බලය තියෙනවා. අපි ඊළඟට ඉස්සරහට යමු පාඩම. ඊළඟට ඊට සඳහන් කරන ලද ආකාරයට විමර්ශනයක් කිරීමෙන් පසු අන්න ඒ වගේ මූලික විමර්ශනය කරායින් පස්සේ එම ආයතනය හෝ පුද්ගලයා අනවසර මුදල් ව්‍යාපාරයක් කරගෙන යනු ලබන බවට තීරණය කිරීමේ අධිකාරී බලය. දැන් මේක හොඳට තේරුම් ගන්න. දැන් මෙතන අධිකාරී බලයන් දෙකක් තියෙනවා. එක මූලික විමර්ශනයක් පැවැත්වීමේ අධිකාරී බලය තියෙන්නේ බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකරට. ඒක තියෙන්නේ ඉන්වෙස්ටිගේෂන් ඔතොරිටි. ඉන්වෙස්ටිගේෂන් පවර් එක. දැන් විමර්ශනයක් පැවැත්වීමේ බලය තියෙන්නේ අධ්‍යක්ෂකවරයාට. මේ කියන්නේ ඒක තමයි. එහෙම කරගෙන යන ලබනකොට තීරණය කිරීමේ determination of the violation of this finance business act. මුදල් ව්‍යාපාර පන්තියේ නියම කළ තියෙන නියමයන් විධානයන් කොන්දේසි කඩ කරනු ලබන බවට කඩ කරපු බවට තීරණයක් ගැනීම ඩිටර්මයින් කියන තීරණයක් ගැනීමේ බලය තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙත පැවරී තිබෙන්නේ. මේ කාරණා දෙක හරියට තේරුම් ගන්න අවශ්‍යයි ඔයගොල්ලෝ. පැහැදිලි නේද? විමර්ශනයක් පැවැත්වීමේ බලය ඒ විමර්ශනයෙන් පසු මෙහෙම මේ වයලේෂන් එකක් තියෙනවා. මේ බලය මේ අයුතු විදිහට පාවිච්චි කරලා අනවසර මුදල් ව්‍යාපාර කරගෙන යන බවට තීරණය කිරීමේ බලය තියෙන්නේ මහ බැංකුවේ මුදල් මණ්ඩලයට. ඒක පැහැදිලි. ඒතකොට අධිකාරී බලයන් දෙකයි. ස්ථාන දෙකකට තියෙන්නේ අධ්‍යක්ෂවරයාට සහ මුදල් මණ්ඩලයට. ඒවා හරියට තේරුම් ගන්න අවශ්‍යයි. ඊළඟ පනතේ 42 හතරවන වගන්තිය ප්‍රකාරව තවත් වගන්තියක්. මෙම බලය ලැබී තිබෙන අතර එවැනි තීරණයක් ඒ වගන්තිය අනුව තමයි ඒ බලය ලැබිලා තියෙන්නේ මුදල් මණ්ඩලය. එවැනි තීරණයක් ගැනීමෙන් පසුව කඩිනමින්ම ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද යන්න පනතේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේ එහෙම ඩිටර්මයින් තීරණයක් ගත්තට පස්සේ මුදල් මණ්ඩලය ඉමීඩියට්ලි මොනවද කරන්න ඕන දේවල් ඉක්මනින්ම ගන්න පුළුවන් කඩිනමින්ම ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා මේක සඳහන් කරනවා. සමහර අවුරුදු වල මම දැක්කම ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. රයිට්? මොනවද කියලා සඳහන් කරගෙන මොනවද? ඊට සඳහන් කළ පරිදි විමර්ශනයේ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට වාර්තා කළ පසු අපි ඒක කතා කළා. මුදල් මණ්ඩලය විසින් එම ආයතනයට ඒ අදාළ විමර්ශනයේ පවත්වනු ලැබූ ආයතනයට තැනැත්තාට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන. යාගේ පැත්තෙනුත් කරුණු අහන්න ඕන. මොකද අධ්‍යක්ෂවරයා බැංකුවේ මේ විමර්ශනයේ පවත්වලා තොරතුරු වාර්තා කරන මුදල් මණ්ඩලයට මේ මුදල් මණ්ඩලයේ යුතුයකමක් තියෙනවා. මේ පනත නියම කරලා තියෙනවා. ඊට පස්සේ ඒ අදාළ ආයතනයටත් එයාට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් දෙන්න ඕන. මොකද දෙපාර්ශ්වයටම හුඟක් දෙන්න ඕන. ඒ අනුව එම පාර්ශ්වය විසින් පනතේ විධිවිධාන උල්ලංඝනය කර ඇති බවට නිගමනය කර පහත සඳහන් පරිදි ක්‍රියා කළ යුතු බව දක්වා තිබේ. එන්නේ අනුව ඊට පස්සේ මෙන්න මේ විදිහට ක්‍රියා කරන්න ඕන කියලා මුදල් මණ්ඩලයට බය. මොකද ලිඛිතව මේක දැනුම් දෙන්න ඕනේ ආයතනයට පුද්ගලයාට. මෙන්න මේ ඔයා මේ වගේ දෙයක් කරගෙන යන බවට අපිට තොරතුරු ලැබිලා තියෙනවා. අපි දැන් මෙහෙම තීරණයක් කරන් තියෙනවා. ඔයාගේ ව්‍යාපාර තත්ත්වය මේකයි කියලා. ඔන්න මේ බව අපිට ඔබට දැනුම් දෙනවා කියලා ලිඛිතව දැනුම් දෙන්න ඕන. එම දැනුම් දීම සමගම හෝ ඉන්පසුව අවශ්‍ය සලකුණු ලබන විධාන නිකුත් කරන්න. මොනවද විධාන? එක්ක ව්‍යාපාර අත්හිටවන්න පුළුවන්. නැත්නම් වෙන අයට පවරන්න පුළුවන්. නැත්නම් ගිණුම් සස්පෙන්ඩ් කරන්න පුළුවන්. ගිණුම් ෆ්‍රීස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා ක්‍රියාකාරීත්වය නතර කරන්න පුළුවන්. ඒ ආදී විධාන නිකුත් කිරීම. එම ව්‍යාපාරයකට වෙනත් පාර්ශ්වයකට පැවරීම. නැත්නම් වෙනත් අයකට ඒ කටයුතු පවරීම. එහෙනම් තන්පතු ආපසු ගෙවීම හෝ සමාගම ගණන් බේරා වසා දැමීම සඳහා නිසි අධිකරණ බලය ඇති. අධිකරණයකට. ඒ වගේ නියම අධිකරණ බලයක් තියෙන අධි නියමිත කාලයක් තුළදී ඉල්ලීමක් කිරීම. ඒක බැංකුවට කරන්න බෑ. මුදල් මණ්ඩලයට කරන්න බෑ. මුදල් මණ්ඩලය මේ තොරතුරු මෙන්න මේ ඉමීඩියට්ලි ගන්න පුළුවන් ක්‍රියාමාර්ග පිළිවෙලට දක්වලා තියෙනවා. දැනුම් දෙන්න ඕන. වෙනත් නියෝග නිකුත් කරන්න පුළුවන්. ඒ වගේ මේ ව්‍යාපාරේ වෙනත් පාර්ශ්වයකට පැවරීම කරන්න පුළුවන්. නැත්නම් ගණන් බේරා වසා දාන්න හෝ තැන්පතු ආපසු ගෙවීම සමග නිසි අධිකරණ බලයක් ඇති අධිකරණයට මේක ඉල්ලීමක් කරන්න ඕන. වෙනත් ලිඛිත නීතියකට පටහැනිව වෙනත් ලිඛිත නීතියකට නෙවෙයි නීතියක කියලා එනවා. වෙනත් ලිඛිත නීතියක පටහැනිව කුමන විධිවිධාන තිබුණද? ඒ කියන්නේ වෙනත් නීතියක මීට වඩා වෙන කාරණා කතා කරලා දෙනවා මේ නීතිය බලවත්. මුදල් මණ්ඩලය විසින් පාසදාන් ක්‍රියාමාර්ග ගනු ලැබිය හැකියි. ඒ කියන්නේ මේ පනතෙන් ලැබිච්ච බලය
අනික් 50 වල මොන විධිදාන සඳහන් කරලා තිබ්බත් ඒවා අභිභවා යමින් සුපර්සීඩ් කරනවා කියලා කියන්නේ. ඒකයි අදහස් කරන්නේ. මේක බලවත් කියන එක කියන්නේ මේ නීතිය. මොකද්ද කරන්න පුළුවන්? පුළුවන් තැන්පත් කරුවෙකු යම් ගිණුමක් හෝ කොන්තරත් කරුවෙකු සමග ඇති කරගත් ගිවිසුමක් මොනවා ඇග්‍රීමන්ට් නේ තියෙන්නේ මේ සමාලෝචනය කරන ලැබීමෙන් පසුව මුදල් ලාපසු ගෙවීම පොලි අනුපාතික සහ අය කිරීම සම්බන්ධයෙන් හෝ විධි විධාන ඇතුළුව ගිවිසුමේ නියමයන් වෙනස් කිරීම. ඔන්න විදිහට ඒ වගේ නියමයන් වෙනස් කරන්න ඒ වගේ විධිදාන ශාසනවල වෙන ලිඛිත නීතියක කුමක් සඳහන්ව තිබුණා. කරන්න පුළුවන්. රයිට් ඒක එකක්. ඊළඟට ඉහත විධාන අනුව කටයුතු නොකරන විට ඒ වගේ එහෙම විධානයක් කළා ඒ අනුව කටයුතු නොකරන ගණන් බේරා වසා දැමීම හෝ අධිකරණයකින් බුන්මත් බව ප්‍රකාශ කිරීම සඳහා නිත්‍යානුකූල අධිකරණ ගිහිල්ලා ඒක ප්‍රකාශයක් ලබා ගැනීම ක්‍රියාමාර්ග ඇතුළුව මුදල් මණ්ඩලය විසින් සලකනු ලබන පියවර ගනු ලැබීම. ඒ වගේ සලකනු ලබන පියවර ගන්න පුළුවන්. එම ආයතනයේ නැත්නම් තැනැත්තාගේ මුදල් හා දේපල ආපසු ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම. මේ දේවල් කරන්න පුළුවන්. ඊළඟ පාරමේ එම ආයතනය හෝ පුද්ගලයා මුදල් ව්‍යාපාර පන්තියේ විධිදාන උල්ලංඝනය කරනු ලැබූ බවට මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව ඇතුළත සංසරණය වන දෛනික මේක සිංහල වෙන්න ඕනේ මේක සංහල කියලා තියෙන සිංහල දෙමළ සහ ඉංග්‍රීසි පුවත්පත්වල අවම වශයෙන් දැන්වීම් පළ කරනු ලැබීම. ඔන්න ඔය බලය ඔය ආකාරයෙන් ඉමීඩියට්ලි මේ තීරණයක් ගත්තට පස්සේ ක්‍රියා කිරීමේ බලය අපි කියපු කාරණා කීපයක් තියෙනවා උතන. කාරණා 1 2 3යි 4යි 5යි 6යි 7ක් තියෙනවා. ওই කාරණා 7 සම්බන්ධව ක්‍රියාත්මක වීමේ බලය තියෙනවා ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලයට. right දැන් අපි කතා කරා ඒ ටික. දැන් මේ වෙනකන් කතා කරපුවා ක්ලියර්ද? මම අහගෙන යන්න ඕනේ මේ ඉස්සරහට. ඔයගොල්ලෝ ක්ලියර්ද? clear to all. මේ වෙනකන් කතා කරපු කාරණා මම අහන්නේ. අනිත් ඒවා නෙවෙයි. මේ අනවසර මුදල් ව්‍යාපාර සම්බන්ධව මුදල් ව්‍යාපාර පනතෙන් yes okay. Samadhi right. Yasindu right. Yasara Yasindu yes. Umaya right okay. Sanara right okay. Okay fine right. හරි. හරි අපි ඉස්සරහට යන් එනවා. හරි. ඔයගොල්ලෝ මාත් එක්ක එකට යනවා කියලා මට පේනවා දැන් right හරි. ඊළඟ කොටස මේකේ තව කොටසක් තියෙනවා. මොකද්ද? freezing order. ඒ කියන්නේ freezing order කියන්නේ freeze කරනවා කියලා මේ සිංහලෙන් කියන්නේ ක්‍රියා විරහිත කිරීමේ නිවේදන නිකුත් කිරීම. මෙන්න මේ අර ඉහත කියපු විමර්ශනයේ අතරතුරදී යම් ආකාරයක ක්‍රියා විරහිත කිරීමේ නිවේදන නිකුත් කිරීම කොහොමද කරන්න ඕන කියන එකත් මේ නීතියේ 2011 අංක 41 දරන මුදල් ව්‍යාපාර පන්තියේ මේ වගන්ති වල සඳහන් වෙලා තියෙනවා. බලමු කොහොමද මේ freezing order එක ගන්න කියලා. ඒ කියන්නේ ප්‍රශ්න ඇවිල්ලා තිබුණා. සමහර විභාගවල ප්‍රශ්න ඇවිල්ලා තිබ්බා. බලමු. ඊට සඳහන් කළ විමර්ශනයේ අතරතුරදී නිකුත් කළ හැකි ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක ස්වභාවය පිළිබඳව අන්න ඒක nature of that freezing order අන්න ඒ වගේ ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක ස්වභාවය පිළිබඳව මුදල් ව්‍යාපාර පන්තියේ 44 වන වගන්තිය සඳහන් වෙනවා. වගන්ති 44 කොහොමද freezing order එකේ ස්වභාවය කියලා නේද? බලමු මොනවද කියලා. ඒ අනුව යම් ආයතනයක් හෝ තැනැත්තෙකු පිළිබඳව විමර්ශනයක් අතරතුරදී අර කලින් අපි කියපු විමර්ශනය බැංකු නොවන මූල්‍යායතන අධීක්ෂණ අධ්‍යක්ෂකවරයා විසින් DSNBF ඕනෑම අවස්ථාවක ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත් කළ හැකි අතර. ඒ කියන්නේ freezing order එකක් නිකුත් කරන්න පුළුවන්. කාටද? මේ DSNBF යිට Director Supervision of Non-Banking Financial Institution. අතර එහි ස්වභාවය පහත පරිදි වේ. ඒකේ nature එක පහත පරිදි මොකද්ද? ආයතනයක් හෝ යම් තැනැත්තෙකුගේ වත්කම් හෝ වගකීම් කොටසක් බැහැර කිරීම. ආයතනයක් වෙන්න පුළුවන්, යම් තැනැත්තෙක් වෙන්න පුළුවන්, ඒගොල්ලන්ගේ වත්කම් හෝ වගකීම් assets or liability කොටසක් බැහැර කිරීම. එයින් කොටසක් බැහැර කිරීම. ගනුදෙනුවක හෝ ගනුදෙනු වර්ගයකට ඇතුළු වීම. යා කිසියම් ආකාරයක ගනුදෙනුවක නිරත වීම. තන්පතු කැඳවීම හෝ රැස් කිරීම. යම් ගිවිසුමකට, දේපලකට, ආයෝජනයකට හෝ සම්බන්ධ යම් ගනුදෙනුවකට ඇතුළු වීම තහනම් කිරීම කියලා ඉන්වර්ට් කමා එක වහලා තියෙනවා. ඔන්න ඕක තමයි ඒකේ ස්වභාවය. freezing order එකේ ස්වභාවය. Nature of this freezing order according to section 44 Finance Business Act. මුදල් ව්‍යාපාර පනතේ 44 වන වගන්තිය ප්‍රකාරව නිකුත් කළ හැකි මේ freezing order එකේ ස්වභාවය තමයි ඔය කියන්නේ. මම ආයි කියන්නේ
ඔය ඉන්නකම ඇතුළේ තියෙන එක හොඳට ඔයගොල්ලෝ මතක තියාගන්න මෙන්න මේ වගේ ස්වභාවයේ ෆ්‍රීසිං ඕඩර් එකක් තමයි නිකුත් කරන්න පුළුවන් කියලා right අපි බලමු ඊළඟට ඉස්සරහට යමු ඊළඟට එසේම මෙවැනි ක්‍රියා විදිහට කිරීමේ නියෝගයක් එම නියෝගය නිසි අධිකරණයක් මගින් තහවුරු කරන තේ ඒක මේ මෙහෙම රේසිං ඕඩර් එකක් දුන්නට ඒක නියමාකාරයෙන් නීත්‍යානුකූල ලෙස අධිකරණයක් මගින් ඒක තහවුරු කරන්න ඕනේ. එහෙම තහවුරු කරන තෙක් නිකුත් කිරීමේ දින සිට දින 7ක් ඉක්ම වූ කාලයකට බලාත්මක නොවේ. ඒ දින 7ක් ඉක්මවල බලාත්මක වෙන්න බෑ. ඒ කියන්නේ මේකෙන් මොකක්ද තව නොකිය කියන්නේ. මෙහෙම ෆ්‍රීසිං ඕඩර් එකක් දීලා ඉක්මනින්ම වහවහාම දින 7කට පෙර ඒ සම්බන්ධ නිසි අධිකරණයක් මගින් ඒක තහවුරුවක් ලබා ගන්න ඕන. ඒ කියන්නේ ඒක රැටිෆයි කරගන්න ඕන. තහවුරු කරගන්න ඕන. එය තහවුරු කිරීම සඳහා මහා අධිකරණය අන්න එකයි. කියන්නේ මේ හයි කෝට්ස් ඔයගොල්ලෝ දන්නවා අධිකරණ දුරාවලිය. මම අධිකරණ දුරාවලිය ගැන කිව්වද මීට කලින්? අධිකරණ දුරාවලිය ගැන ඔයගොල්ලන්ට කියලා දුන්නාද? මට මතකයක් තියෙනවා කිව්වා වගේ. මම කිව්වද අධිකරණ දුරාවලිය ගැන ඔයගොල්ලන්ට? ඒ කියන්නේ hierarchy of courts කිව්වද? yes or no? ඉක්මන් ට්‍රැකල් කියන මම පැහැදිලි කරලා දෙන්නම් බෝඩ් එකේ ඇඳලා පැහැදිලි කරන්න. yes or no? no right. එහෙනම් බලා ගන්න අධිකරණ දුරාවලිය පැහැදිලි කරන් අපි යන් ඉස්සරහට right. බලා ගන්න මම බෝඩ් එකේ අඳිනවා. බෝඩ් එක පේන්න ඕන ඕගොල්ලෝ right okay. සමාධිය ඔගේ අපි බලමු. ඒ කියන්නේ අධිකරණ දුරාවලිය hierarchy of courts. ඒක මම අඳලා පෙන්නනවා ඩයග්‍රෑම් එකක් විදිහට බලන්න ඕගොල්ලෝ. හරි බෝඩ් එකේ අඳිනවා. අධිකරණ දුරාවලිය. පේනව නේද? බෝඩ් එක පේනව නේද? Yes sir. බෝඩ් එක පේනවද? කවුද Yes sir. පේනවද? ආයි කියන්න. බෝඩ් එක පේනවද ඔයගොල්ලන්ට? right. මෙන්න මේ වගේ අධිකරණ දුරාවලිය ගත්තොත් මෙන්න මේ වගේ එකක් අපිට අඳින්න පුළුවන්. බලමු. right. දුරාවලිය කියන්නේ මෙහෙම. එතකොට මේකේ ඉහළින්ම තියෙන අධිකරණය මොකක්ද? ලංකාවේ උපරිම අධිකරණ දෙකක් තියෙනවා. ඒ උපරිම ඉහළම තියෙන අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය. හරි? සුප්‍රීම කෝර්ට් මම SC කියලා කෙටියෙන් දානවා. සුප්‍රීම කෝර්ට් right? ඊළඟට Court of Appeal CA කියලා කෙටියෙන් දානවා. ඊළඟ මේ දෙකට පොදුවේ කියනවා අපි උපරිමාධිකරණ. ඒ කියන්නේ උපරිම අධිකරණ බලයක් තියෙන අධිකරණ. ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය. right? ඊළඟට තමයි High Court. මහා අධිකරණ. right? ඊට යටින් තියෙන්නේ මොනවද? District Court. දිසා අධිකරණ. ඊට පහලින් Magistrate Court. මහේස්ත්‍රාත් අධිකරණ. ඊට පහලින් ඔය තව තියෙනවා ගම් මට්ටමේ අපේ සමත මණ්ඩල කියලා කියන්නේ සමත මූල මණ්ඩල. හරි සමත මණ්ඩල ඒ වගේ ඒවා. ගම් මට්ටමේ තියෙන ගැටලු පොඩි ප්‍රශ්න සාකච්ඡා කරලා දෙපාර්ශ්වය එකතු වෙලා සාමදානෙන් කතා කරලා බේර ගන්න පුළුවන්. ඒ නැත්නම් මහේස්ත්‍රාත් අධිකරණය, දිස්ත්‍රික් අධිකරණය, මහා අධිකරණය, උපරිම අධිකරණය. මේ විදිහ තමයි අධිකරණ දුරාවලිය හැදිලා තියෙන්නේ. මේ වගේ අධිකරණ බලයන් වෙනස්. දැන් ඒවා මේ නීතිමය ඕගොල්ලෝ නීතිය නෙවෙයි කතා කරන්නේ. මම මේ විෂයට ප්‍රමාණවත් පරිදි මෙහෙම දුරාවලිය. ඒකට ගොඩක් වෙලාවට මේ සිවිල් අධිකරණය, මේ දිස්ත්‍රික් අධිකරණ, දිස්ත්‍රික් කෝර්ට්ස් වලට යන්නේ සිවිල් නඩු. ගොඩක් වෙලාවට සිවිල් නඩු. සමහරට ඉක්කසාද වෙන්න පුළුවන්, මේ නඩත්තු වෙන්න පුළුවන්, ඒ වගේම ඉඩම් නඩු වෙන්න පුළුවන්. ඒ ආදී සිවිල් නඩු කොහෙන්ද? අපරාධ නඩු හයි කෝර්ට්ස්, මහා අධිකරණ. මේ වගේ එන අභියාචන මැජිස්ට්‍රේට් කෝර්ට් එකේ සමහර අපරාධ සුළු අපරාධ වගේ විභාග කරනවා. මේවයි අභියාචන වගේ යන්න පුළුවන්. Court of Appeal ලෝ Supreme Court MP වලින් යන්න පුළුවන්. ඔක තමයි අධිකරණ දුරාවලිය. ඒතකොට මේ ගැන ඔයගලන්ට දල වශයෙන් අවබෝධයක් තියෙනවා. නීතිය ඉගෙනනවා ගත්තත් ඔයගලන් නීතියත් මේ බැංකින් වල විෂයක් හැටියට තියෙනවා. ලෝ බැංකින් ලෝ ඒකත් සමහරට කතා කරන්නේ මේ අධිකරණ මේ ගැන දන්න. ඒතකොට මේ කියන ඔය විෂය සම්බන්ධයෙන් ඔය මොනවාද ෆ්‍රීසිං ඕඩර් එක ගැනීම සම්බන්ධයෙන් යන්න ඕන. මේ කොහාටද යන්න ඕන? මෙන්න මේ කියන මහා අධිකරණයට යන්න ඕන. කවුද? ඒ අදාළ අවශ්‍ය කරන විමර්ශනය කරන පාර්ශ්ව විසින් මහා අධිකරණය. අදාළ මහා අධිකරණයක් වෙත අධිකරණ බලයක් තියෙනවා. මහා අධිකරණයක් වෙත අධිකරණ බලයක් කියන්නේ
ඒ පළාතේ අදාළ මහාධිකරණයට යන්න ඕන. රයිට්. හරි. ඒ ටික ක්ලියර්ද? ක්ලියර්ද? ටක් ගාලා රෙස්පොන්ස් ගන්න ඉක්මනට. ඒවා පහත් පැහැදිලි කරන් අපි ඉස්සරහට යන්න ඕන. රයිට්? yes okay right fine right okay right අධිකරණ දූරාවලිය. ඔය කියන්නේ ඔයගොල්ලෝ අවබෝධයෙන් ඉන්නවනම් මේවා තමයි මෙහෙම තමයි වෙන්නේ. රයිට්? එතකොට දැන් ඕකේ අපි කතා කරමු හිටියේ සටහන් අපි මාතෘකාවට ගියොත් මේ විෂය පාඩමට ගියොත් මෙන්න මේ විදිහට මං කියීම හිටියේ එසේම මෙවැනි ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් සහ එම නියෝගයෙන් නිසි අධිකරණයක් මගින් තහවුරු කරන තෙක් නිසි අධිකරණය කියන්නේ මහා අධිකරණය සුදුසුය අපේක්ෂා කරන යම් කාලයකට දීර්ඝ කරන්න පුළුවන් මහා අධිකරණයට ගිහිල්ලා කියන්න පුළුවන් මේ වගේ මේ ක්‍රියා විරහිත කිරීමේ නියෝගයේ මාස 3ක් මාස 6ක් නැත්නම් අවුරුද්දක් නැත්නම් මාසයක් ආදී වශයෙන් සුදුසුයයි අපේක්ෂා කරන යම් කාලයකට දීර්ඝ කරගන්න පුළුවන් අධිකරණය මගින් නියමයක් ලබාගෙන. රයිට්. ඒක තවත් පියවරක්. ඊළඟ ඉස්සරහට යමු. ඊළඟ තැන්පතු බාර ගැනීමට අදාළව බලපවත්නා නීති රීති මගහැර යමින්. ඒ කියන්නේ මේ තැන්පත් ලබා ගැනීමට අපි දැන් මුලින් කතා කරලා තියෙනවා තැන්පතු ලබා ගන්න පුළුවන් ආයතන. බැංකු බැංකින් ලයිසන්ස් බලපත්‍ර තියෙන මුදල් සමාගම් එයට තැන්පත් ලබා ගන්න. ඊට අමතරව සමපකාර පන්තියේ සමපකාර ග්‍රාමීය බැංකු මේ සමෘද්ධි දිවිනැගුම් පන්තියේ සමෘද්ධි ප්‍රජාමූල බැංකු ඒ ආදි වශයෙන් නීත්‍යානුකූල ලෙස තැන්පතු ලබා ගැනීමට හැකියාව තියෙන ඒ ආයතන හැර ඒතර ඒ තියෙන නීත්‍යානුකූල විධිවිධාන නීති රීති මගහැර යමින් විවිධ වූ උපාය මාර්ගයන් භාවිතා ස්ට්‍රැටජිස් භාවිතා කරමින් සාමාන්‍ය මහජනතාවගෙන් තැන්පතු ලබා ගැනීම සඳහා විවිධ ආයතන හා පුද්ගලයන් ආකර්ෂණීය වූ මූල්‍ය සේවාවන් කලින් කලට ඉදිරිපත් කරනු ලැබේ. මේවා ලංකාවේ වුණත් කලින් කලට නොඑක් ආකාරයේ යෝජනා විදිහට ඉස්සරහට එනවා. සමහරට තැන්පත් කියලා නෙවෙයි ගන්නෙ. වෙන නම් වලින් එනවා වෙන. අපි ඒවා කතා කරමු. එතකොට එයාම මිනිස්සු මේක ගැන දැනුවත්භාවයෙන් හිටියේ නැත්තම් මේවට මිනිස්සු අහුවෙන්න පුළුවන්. එතකොට මේක තමයි කියන්නේ අපි මූල්‍ය සාක්ෂරතාවය අපි කලින් කිව්වා. ෆයිනෑන්ෂල් ලිටරසි. රයිට්? එහෙම ඉදිරිපත් කරනවා. එම නිසා තැන්පතු හා සම්බන්ධ වන මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන මෙන්ම අනවසර මුදල් ව්‍යාපාරයන් පිරමීඩ යෝජනාකම් පිළිබඳව දැනුවත් වීම වැදගත්. පිරමීඩ් ස්කීම්ස්. එතකොට මේවා ගැන දැනගැනීම වැදගත්. පිරමීඩ් ස්කීම්ස් ගැන මම ටිකක් විතර මම හිතන්නේ කතා කරා වගේ මතකයි. මම ඒ ගැන වෙනම සටහනකුත් තියෙනවා. අපි බලමු මේ පිළිබඳව වෙනම කතා. පිරමීඩ් ගැන වෙනම කතා. මහා බැංකුවෙත් සෙන්ට්‍රල් බැංක් වෙබ්සයිට් එකේ මේවා ගැන තියෙනවා. තොරතුරු ගන්න ගිහිල්ලා බලන්න පුළුවන්. පිරමීඩ් යෝජනාකම. මගේ ළඟ නෝට් එකක් තියෙනවා. මම පුළුවන් වුණොත් ඒක ෂෙයා කරන්න ඕගොල්ලන්ට. ඒක නැත්නම් ඔයගොල්ලන් දැනගන්න කියව ගන්න පුළුවන්. රයිට්? මුදල් ව්‍යාපාරයන් සහ පිරමීඩ් යෝජනාකම් පිළිබඳව දැනුවත් වීම වැදගත්. මේවා ගැන දැනුවත් වෙලා ඉන්න වැදගත් වෙනවා. ඒ වගේ මගහැර යමින් එහෙම තැන්පතු කියන නම පාවිච්චි නොකරමින් වෙනත් ආකාරයෙන් නොයෙක් උපාය උපක්‍රම පාවිච්චි කරමින් මහජනතාව නොමග යෑම සඳහා යම් ක්‍රියාමාර්ග ගන්න පුද්ගලයන් හෝ ආයතන ඉන්න පුළුවන්. එහෙම ඉන්නවා. ඒතර ඒ සම්බන්ධව ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ නීති රීති තිබුණාට මදි මේ සම්බන්ධව මෙහෙම මේවා අනවසර ව්‍යාපාර මේවට අපි අහු වෙන්න හොඳ නැහැ. මේවා යම් මේවෙන් අයහපත් ප්‍රතිඵල ඇති වෙනවා කියලා සාමාන්‍ය මහජනතාව එනතන් අනිකුත් යම් වැඩිහිටියන් අවබෝධයක් තියෙන දරුන් තේරුම් තියෙන නිලධාරී රාජ්‍ය නිලධාරී අනිකුත් අය හැමෝම සාමාන්‍ය මහජනතාව මේක දැනුවත් වීම අවශ්‍යයි වැදගත්. ඒ නිසා මුදල් ව්‍යාපාර පන්තියේ අපේ අපි කතා කරන පන්තියේ 73 වන වගන්තිය අනුව තන්පතු යන්න මෙලෙස අර්ථ නිරූපණය කර ඇත. මොනවාද? ඩිපොසිට් එකක් කියන්නේ මොකක්ද කියලා මෙන්න මේ විදිහට ඉන්ටර්ප්‍රීට් කරලා තියෙනවා. ඒක වරහන් ඇතුලේ ඉන්වර්ටඩ් කාල මොකද? ඉල්ලා සිටි විටක හෝ ගෙවීම් කරන තැනැත්තා හෝ ගෙවීම් බාර ගන්නා තැනැත්තා. එහෙමනේ. තැන්පතුවක් කියන්නේ ගෙවීම් කරනවා කියන්නේ තැන්පත් ගෙවීම් බාර ගන්නවා. විසින් හෝ ඒ තැනැත්තන් වෙනුවෙන් එකඟ වූ කාලයකදී හෝ අවස්ථානුගත කරුණු මත පොලියක් හෝ අදිමිලක් සහිතව හෝ රහිතව නෛතිකව නෙමෙයි මෙතන පොලියක් හෝ අදිමිලක් සහිතව හෝ රහිතව කියලා වෙනස් වෙන්න ඕන. නෛතිකව නෙමෙයි. ඒක මතක තියාගන්න. ඒ නෝට් එකේ වැරද්දක් තියෙනවා. පොලියක් හෝ අදිමිලක් සහිතව හෝ රහිතව ආපසු ගෙවීමේ කොන්දේසි යටතේ ගෙවූ මුදල් ප්‍රමාණයක් යනුවෙන් විස්තර කළ තියෙනවා. මොකක්ද තැන්පතුවක් කියන්නේ ඕකයි. මෙලෙස තැන්පතු මහජනතාවගෙන් ලබා ගැනීම සඳහා බලයලත් ආයතන වන්නේ. ඔන්න අපි නැවත කතා කරනවා කවුද ඒ ආයතන කියලා. එහෙම බලයක් නීත්‍යානුකූල බලයක් තියෙන තැන්පතු ලබා ගන්න තියෙන ආයතන මෙන්න මේවා. 88 අංක 30 දරන බැංකු පන්තියේ ප්‍රතිපාදනයේදී බලපත්‍රවත් බැංකු, වාණිජ්‍ය බැංකු, විශේෂ බැංකු. 2011 අංක 40 දරන මුදල් ව්‍යාපාර පන්තියේ බලපත්‍රවත් මූල්‍ය සමාගම. අපි දන්නවා අපේ
මූල්‍ය සමාගම අපේ විෂයේ ප්‍රධාන මාතෘකාව. ඒ වගේම 72 අංක 5 දරන සමුපකාර සංවර්ධන පන්තියේ ප්‍රතිපාදනයේ පිළිබඳව සමුපකාර ග්‍රාමීය බැංකු. ඒ වගේම ඉහත නීති යටතේම ස්ථාපිත සකසුරුවම්මා ණය දෙන සමුපකාර සමිති සානස සමිති. ඒ වගේම 2013 අංක 1 දරන දිවිනැගුම පනත ප්‍රකාරව පිටුවා ඇති දිවිනැගුම ප්‍රජාමූල බැංකු. මෙන්න මේ කියන අවසරලත් ආයතන හැර වෙනත් කිසිම තැනැත්තෙකුට මොනම ආකාරයෙන්වත් සාමාන්‍ය මහජනතාවගෙන් තැන්පතු කැඳවන්න හෝ කැඳවලා තැන්පතු ලබා ගන්න හෝ රඳවා ගන්න හෝ බලයක් නැහැ. ඒ වගේම එහෙම තැන්පතු කැඳවන්න දැන්වීම පළ කරන්නත් බෑ. ඒ සඳහා මාධ්‍ය ආයතනවලට කලින් කිව්වා වගේ නියමයන් පනවලා තියෙනවා. මෙන්න මෙහෙමයි මේකේ ඕගොල්ලෝ ක්‍රියාත්මක වෙන්න ඕනේ. එහෙම බලයක් තියනවාද කියලා දැනගෙන දැන්වීම පළ කරන්න. එහෙම නැතුව ඒගොල්ලෝ බොහොම සුපරීක්ෂාකාරී වැඩේ කරේ නැත්නම් නීතිය හැටියට ඒගොල්ලන්ට විරුද්ධවත් යම් යම් ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තියෙනවා. රයිට්? මම හිතන්නේ ඕගොල්ලන්ට තේරුම් යන්නේ නැති අවබෝධ වෙන්නේ නැති මොකක්ද මම කියන්නේ කියලා. දැන් අපි පිරමීඩ යෝජනා ගැන ටිකක් කතා කරන්න යන්නේ. මේ වෙනකන් කතා කරපුවා හරියද ක්ලියර්ද? අනවසර මුදල් ව්‍යාපාර සම්බන්ධ මේ කතා කරපුවා තේරුණාද? රයිට්. ඒකම ඩයග්‍රෑම් එක මම ඇඳපු එක හයරාකි එක. අධිකරණ දූරාවලිය. පැහැදිලි වුණාද? පැහැදිලිද? නැත්තම් ගාලා රෙස්පොන්ස් ගන්න ඉක්මනට. පැහැදිලි වුණාද? yes okay. උමාය. right. okay. fine. අපි නෝට් එක නෑ. right okay. සමාධි right. හරි. පිරමීඩ යෝජනා ක්‍රම. බලමු මොනවද? පිරමිඩ් ස්කීම්ස්. ඇයි මේක ඔය මං ඇන්දේ හයරාකි එක ඒ වගේ පිරමීඩයක් වගේ නේ එකක්. දැන් බෝඩ් එකේ ඇන්දේ පිරමීඩයක් වගේ නේ මොකද අධිකරණ දුරා ඒ වගේ නෑ පිරමීඩයක්. පිරමීඩ යෝජනා ක්‍රම. බලමු මොකද්ද මේකෙන් අදහස් කරන්නේ කොහොමද ඇයි මේ පිරමීඩ කියන්නේ කින්දමන්ද කියලා බලමු. පිරමීඩ යෝජනා ක්‍රමයෙන් හැඳින්වෙන අනවසර ආයතනවල ස්වභාවය හඳුනා ගැනීම වැදගත්. මේ වගේ ස්වභාවය හඳුනා ගැනීම වැදගත්. මෙවැනි ව්‍යාපාර තැන්පතු යන වචනය භාවිතා නොකරමි. මේගොල්ලෝ තැන්පතු කියලා වචනේ පාවිච්චි කරන්නේ නැහැ. තැන්පතු ඒකරාශී කිරීමේ පිළිබඳව පැහැදිලි කරගන්න ඕන කොහොමද මේගොල්ලෝ කරන්නේ කියලා. මේගොල්ලෝ කොයිම වෙලාවකත් ඩිපොසිට් මොබිලයිසේෂන් තැන්පතු ඒකරාශී කරනවා කියලා මේගොල්ලෝ සඳහන් කරන්නේ නැහැ කොහෙවත්. ඒක මොකද නීතියේ තියෙනවා තැන්පතුවක් කියන්නේ මොකක්ද කියලා. ඒක මග ඇරලා යමින් ඒ ප්‍රතිපාදනයේ මග ඇරලා යමින් මහජනතාව රවට්ටලා සාමාන්‍ය මහජනතාව මුලා කරලා වෙන නම් පාවිච්චි කරලා වෙනත් ආකාරයෙන් වෙනත් උපක්‍රමයකව මේ ව්‍යාපාර කරගෙන යනවා. පිරමීඩ් ව්‍යාපාර. බලමු කොහොමද වෙන්නේ කියලා. එනම් යම් යෝජනා ක්‍රමයක් යටතේ මොනවා හරි එහෙම ස්කීම් එකක් යටතේ කිසියම් ආයතනයක් හෝ පුද්ගලයෙකු එම යෝජනා ක්‍රමයට වෙනත් අය බඳවා ගැනීමේ හිමිකම ලබා ගැනීම සඳහා දැන් වෙනත් තවත් අය මේ යෝජනා ක්‍රමයට මේ ස්කීම් එකට බඳවා ගැනීම සඳහා ගෙවීමක් කරන්න ඕන ඔය උඩින් ඉන්න ආයතනයට නැත්නම් ඒ පුද්ගලයාට. ඒ සඳහා ආදායමක් ලබා ගන්නා ක්‍රමයක් පිරමිඩ් යෝජනා ක්‍රමය. ඒ කියන්නේ තමාට පහලින් තමාට පසුව මේ යෝජනා ක්‍රමයට මේ පිරමිඩ් ස්කීම් එකට සම්බන්ධ කරන අය සම්බන්ධ කිරීමට අවස්ථාව ලබා ගැනීම සඳහා ඊට ඉහළින් සිටින මේ ආයතනයට හෝ පුද්ගලයාට යම් ගෙවීමක් කරන්න ඕන. කරලා ඒ අවස්ථාව ලබා ගත්තට පස්සේ ඊට පහලින් සම්බන්ධ කරන සෑම සම්බන්ධ කරන පුද්ගලයෙක්ගෙම ප්‍රමාණයක්ගෙම number of participants number of මේ ස්කීම් එකේ members සමාජිකයන් හෝ ඒ අය යොදන ආයෝජනය කරන මුදලේ ප්‍රමාණය පැකේජ් එක කියලා අපි කියනවා. ඒ ප්‍රමාණය අනුව මේගොල්ලන්ට ලැබෙන ආදායම නැත්නම් මුදල වෙනස් වෙන්න පුළුවන්. අන්න එතකොට ඒක පිරමිඩ් ස්කීම් එකක් කියලා කියනවා. පැහැදිලි ඇති. මේක පැහැදිලිද? පැහැදිලි හොඳට පැහැදිලි ගන්න. තමාට ඉහළින් සිටින තමාට නොපෙනෙන තමා නොදන්නා කිසියම් ආයතනයක්. මේක මාධ්‍යකින් වෙන්න පුළුවන්. සමහරට FB එකෙන් වෙන්න පුළුවන්. සමහරට ජනමාධ්‍යෙන් වෙන්න පුළුවන්. සමහරට දුරකථනයෙන් වෙන්න පුළුවන්. වෙනත් සෝෂල් මීඩියා එකකින් වෙන්න පුළුවන්. ඒ වගේ වෙන්න පුළුවන්. එහෙම සම්බන්ධ වෙන පාර්ශ්වයකට මුදලක් ගෙවලා ඔවුන්ගෙන් අවසරය ගන්නවා, ඔවුන්ගෙන් අයිතිය ගන්නවා පහලින් තවත් අය මේකට සම්බන්ධ කරනවා. ඒ පහලින් සම්බන්ධ කරන අයගෙන් සෑම කෙනෙක්ගෙම මේ අතරමැදින් මේ සම්බන්ධ කරන කෙනාට යම් මුදලක් කොමිස් මුදලක් ලැබෙනවා. ඒ කොමිස් මුදලේ ප්‍රමාණය තීරණය වෙන්නේ සම්බන්ධ කරන පුද්ගලයන් සංඛ්‍යාව අනුව හෝ ඒ පහලින් සම්බන්ධ වන පුද්ගලයන්ගේ පැකේජ් එකේ ප්‍රමාණය අනුව 20000ද 50000ද ලක්ෂද ලක්ෂ 1.5ද ආදී වශයෙන් මේ මුදල අනුව ඒ ප්‍රමාණාත්මක භාවය අනුව ඒ ලැබෙන ආදායම වෙනස් වෙනවා. ඕක තමයි කියන්නේ. ඔය කියන්නේ බඳවා ගන්න සංඛ්‍යාව මත තමාට ලැබෙන කොමිස් මුදල තීරණය වේ. ඒ වගේම තමා යොදවන මුදල නැතහොත් පැකේජ් එක මත තමාට හිමි වෙන මුදල තීරණය ඒ පහලින් ඉන්නේ.
තමයි යොදන මුදල 50000ද 30000ද ලක්ෂද ඒ ආදී වශයෙන්. ওই ක්‍රම දෙකටම එයාට ලැබෙන කොමිෂන් මුදල తీරන. මේවා පැහැදිලිවම පිරමීඩ යෝජනා ක්‍රම. රයිට්. කල්යාමේදී නාවකයන් විශාල ස්තර වලින් යෝජනා ක්‍රමයට හඳුන්වා දීමක් හෝ දීමත් සමග සහභාගීවන්ගේ රාශිගත දූරාවලිය ඔන්න තියෙන පහලින් දූරාවලිය. ඒතකොට එන්න පහළට සම්බන්ධ වෙන ප්‍රමාණය පිරමීඩයක් ලෙස නිර්මාණය වෙනවා. නිසා මෙලෙස පිරමීඩ යෝජනා ක්‍රමයයි හඳුන්වනු ලැබේ. මෙහිදී සහභාගී වන්නන්ගේ සංඛ්‍යාව ගුණෝත්තර ශ්‍රේණික ආකාරයෙන්. ඒ කියන්නේ ගුණෝත්තර ශ්‍රේණියෙන් තමයි වෙනස් වෙන්නේ. 2 4 6 8 10 12 ආදී වශයෙන් ඊළඟට ගමන් කරනවා. වේගයෙන් වර්ධනය වෙනවා. මේවා සැලසුම් සහගත පාරිභෝගික වංචා. රයිට්. මේකට තව නමක් කියනවා සැලසුම් සහගත පාරිභෝගික වංචා ලෙස සලකනු ලැබේ. මේ නමිනුත් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒතකොට යම් තැනක පිරමීඩ් කියලා ඇහුවත් සැලසුම් සහගත පාරිභෝගික වංචා කියලා ඇහුවත් අනවසර මුදල් ව්‍යාපාර කියලා ඇහුවත් ඔයවා හරවලා සම්බන්ධ කරලා උත්තර ලියීමේ හැකියාව ඔයගලන්ට තියෙන අවශ්‍යයි. ඔන්න කියන පිරමීඩ ආකාරයට මේක සකස් වෙනවා. අන්න අර විදිහට තමයි සකස් වෙන්නේ. රයිට්. මෙවැනි යෝජනා ක්‍රම තැන්පතු වචනේ භාවිත නොකරයි. මුදල් ලේඛ රාශී කරන ලබන අතර මෙවැනි යෝජනා ක්‍රම ක්‍රියාත්මක වන්නේ පාස් ගන්න ආකාරයට. ඔන්න පල්ලෙහා කියන කොහොමද මෙවැනි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි බලමු කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ කියලා. උදාහරණයක්. සමාගමක් රුපියල් 50000ක අධිමිලකට නිම කළ නිෂ්පාදනයක් විගොන්නවා. අධිමිලක් කියන්නේ නියම මිලට වැඩි මිලකට 50000ක්. ගැනුම්කරු හෝ තවත් ගැනුම්කරුවන් බඳවා ගැනීම මගින් කොමිස් මුදල් ලිපීමට සුදුසුකම් ලබනවා. මෙලෙස නව ගැනුම්කරුවෝද තව තවත් ගැනුම්කරුවන් බඳවා ගැනීමෙන් කොමිස් මුදල් ලිපීමට සුදුසුකම් ලබනවා. මෙහිදී වෙනත් රුපියල් 10000ක් වැනි කොමිස් මුදලක් සඳහා සහභාගී වන්නට ලබාගත හැකි වන්නේ දූරාවලියේ ඔහුට පහළ සහභාගී වන සංඛ්‍යාව අවම වශයෙන් 10ක් වූ විට. අන්න 10000ක් වැනි කොමිස් මුදලක් ගන්න පහලින් 10 දෙනෙක් සම්බන්ධ කරනවා. පහළ මට්ටම් වලදී තව නව සහභාගී වන්නන් 10 දෙනෙකු බඳවා ගැනීම බැගින් බඳවා ගන්න ලබන සෑම අවස්ථාවකම දූරාවලියේ ඉහළ සිරින්නන්ට නව 50ක් නෙවෙයි ඉහළ සිරින්නන් 60ත් කොමිස් මුදල් හිමි වේ. එහෙම කොමිස් මුදල් හිමි වෙනවා. මේ printing mistake එකක් තියෙනවා. එහෙම හිමි වෙනවා. අනවසර මුදල් ව්‍යාපාර පොදුවේ දැන් පිරමීඩ් වෙන්න පුළුවන්. ඒ වගේම අනවසරෙන් තැන්පත් ලබා ගැනීමක් වෙන්න පුළුවන්. පොදුවේ අපි මේවට කියනවා commonly කියනවා unauthorized finance business. මේ වගේ අනවසර මුදල් ව්‍යාපාර ඉක්මනින් එනතක් කල්ගත වී බිඳ වැටීමට බලපාන හේතු. මේවා ගොඩක් කල් යන්න බෑ. අතරමඟදී මේවා කඩාගෙන වැටෙනවා බිඳ වැටෙනවා. ඒකට බලපාන හේතු. අපි ඒවා තමයි දැන් කතා කරන්න යන්නේ. මෙවැනි ආයතන තැන්පත් සඳහා අධික පොලියක් ගෙවනවා. ඒ කියන්නේ මේගොල්ලෝ තැන්පත් එකතු කරන්න තැන්පත් කියලා වචනේ පාවිච්චි නොකරත් පොලිය කියලා වචනේ පාවිච්චි කරනවා. මේ සඳහා ලොකු ප්‍රතිලාභයක්. ලොකු කොමිස් මුදලක් වෙන විදිහකින් නා පොලියක් ලොකු ප්‍රමාණයක් ගෙවනවා. ඒ ගෙවීම සඳහා නැවත මේගොල්ලන්ට තවත් අය සම්බන්ධ කරමින් එකකින් රෝල් කරන්න පුළුවන්. නැත්නම් ඉහළින් මේගොල්ලෝ එකතු කරගන්න මුදල් ආයෝජනය කරලා මේ මුදල් උපය ගැනීමක් කරන්නේ නොඑක ආකාරයේ උපක්‍රම පාවිච්චි කරමින් මේක මේ වක්‍රාකාරව ක්‍රියාත්මක කරනවා. පොලියක් ගෙවනවා ලොකු පොලියක් ගෙවනවා. එම පොලි ගේම්ස් නා ඊටත් වඩා ඉහළ පොලි ආදායමක් ලබා ගත යුතුවත්. දැන් එවැනි පොලියක් හෝ ආදායම් කොමිස් මුදලක් ගෙවන ඊට ලොකු මුදලක් උපයන්න එපා. ඒ ආකාරයේ පොලි ඉපැයීමක් මෙවැනි ආයතන සතු වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ කරන්නේ තව තවත් අය එකතු කරගෙන ඒගොල්ලෝ මුදල් රෝල් කරලා. මේක අපි කියන්නේ රෝල් ඕවර් කරලා රවුන්ඩ් කරලා මේ පාවිච්චි කරමින් යනවා. මෙලෙස ඇතිවන අධික අවදානම මේක ලොකු අවදානමක්. හයි රිස්ක් එක. මනා ලෙස කළමනාකරණය නොවීමත්. මේවා හරියට රිස්ක් මැනේජ්මන්ට් එකක් වෙන්නේ නැහැ. මනා අභ්‍යන්තර පාලන හා යහපාලන පරිචයන ක්‍රියාත්මක නොවීම. මේවා හරියට වෙන්නේ නැහැ. අවදානම හරියට කළමනාකරණය වෙන්නේ නැහැ. ඒ ලොකු පොලියක් ගියන් ඊට වඩා වැඩි පොලියකට ආයෝජනය කරන තැනක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒතර මේවා හරියට අභ්‍යන්තර පාලනයක් නැහැ. යහපත් පරිචයන් මේ වගේ නැහැ. මෙවැනි ආයතන නියාමන අධිකාරියේ නියාමන ක්‍රියාමාර්ග වලට හසු නොවීම. නැතහොත් නිසි පරිදි ලියාපදිංචි බලපත්‍ර ලබා ගන්නෙත් නැහැ. මේගොල්ලෝ කට්ටි පණිමින් එක්කෙනා මුලා කරමින් මේ මුදල් එකතු කරමින් මේව රවුල් කරමින් රෝල් කරමින් යනවා. ඒතර මේවා හරියට නියාමන අධිකාරිය මහබැංක වේවා වෙනත් නියාමන අධිකාරියක් වේවා. ඒගොල්ලන්ගේ පාලනයට අහු වෙන්නේ නැහැ. ඒගොල්ලෝ මොනවද කරන්න කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒතර මේක ලොකු ආධාරමක් තියෙනවා. මෙවැනි ආයතන රැස් කර ගන්නා මුදල් අධ්‍යක්ෂවරුන්ගේ ඉහළ කළමනාකාරීත්වය විසින් ඔවුන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගන්න. මේවා ගොඩක් වෙලාවට මේ එකතු කරන මුදල් টপ මැනේජ්මන්ට් එක ඉහළ කළමනාකාරීත්වය ඒගොල්ලන්ගේ පෞද්ගලික පරිහරණයට ඒගොල්ලෝ වෙනත් ආයතන ආයකාරයකට මේවා පරිහරණය කරනවා. පිළිගත්
විවෘත ක්‍රමවේදයන්ගෙන් බැහැරව පවත්නා නීති රීති වලට අනුකූල නොවි ක්‍රියා කිරීම. ඒ කියන්නේ නීත්‍යානුකූල ලෙස විධිමත් ආකාරයෙන් විවෘතව පාරදෘශ්‍ය ලෙස තියෙන ක්‍රමවේදයන්ගෙන් බැහැරව පවතින නීති රීති වලට අනුකූල නොවි ක්‍රියා කරන. ඕවා තමයි මෙන්න මේ කාරණා හොඳට මතක තියාගන්න. පොදුවේ අපි කියන පිරමීඩ් වේවා, අනවසර තැන්පත් ලබා ගන්න ව්‍යාපාර ඒවා වෙනත් ඒවා අනවසර මුදල් ව්‍යාපාර ඉක්මනින් හෝ කල්ගත වී බිඳවැටීමට බලපාන හේතු. මේ තමයි හේතු. මේ කාරණා මෙතන තියෙන කාරණා 6ක්. ගොඩක් කරලා මේවායින් 5ක් 4ක් වගේ විභාගෙදී අහනවා ලකුණු 5කට. ඒතකොට මේ කාරණා ලිව්වනම් ලකුණු ගන්න පුළුවන් පැහැදිලි. රයිට්. අනේ ගෝලීය මූල්‍ය අර්බුදය ඔන්න ඊළඟට අපි තව එකක් කතා කරනවා. මේ පාඩම අපිට දැන් ඉස්සරහට කතා කරන්න තියෙන ගෝලීය මූල්‍ය අර්බුදය. නමුත් මෙතන අපි මම ඇතුල් කරා පොඩි කොටසක් මාතෘකාව ගෝලීය මූල්‍ය අර්බුදය 2008-9 කාලේ ඇති වෙච්ච. හා කල්බුදු සමාගම් කිරී ඇති කළ අහිතකර බලපෑම. ඒකත් අපි පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. මේ පාඩම අපි ඉස්සරහට කතා කරන්න නියමිතයි. 2008 වසරේ සිට ඇති වූ ශ්‍රී ලංකාවේ මූල්‍ය හා කල්බදු ගෙවීම් කල්බදු සමාගම් කෙරෙහි පොලිය මූල්‍ය අර්බුදයේ බලපෑම් එල්ලවීම. 2008 වසරේ සිට ඇති වූ ශ්‍රී ලංකාවේ මූල්‍ය හා කල්බදු සමාගම් කෙරෙහි පොලිය නෙමෙයි. මෙතන ගෝලීය මූල්‍ය අර්බුදය. සටහන වෙනස් වෙන්න ඕන. 2008 වසරේ සිට ඇති වූ ශ්‍රී ලංකාවේ මූල්‍ය හා කල්බදු සමාගම් කෙරෙහි ගෝලීය මූල්‍ය අර්බුදය බලපෑම් එල්ලවීම. මේ සඳහා බලපෑම් මූලික කාරණා පහසුන් පරිදි දක්වන්න පුළුවන්. ඔන්න කොහොමද අපිට මේ බලපෑම් ආවේ කියලා මෙතන අපි කතා කරනවා. හැබැයි මේකේ ගෝලීය මූල්‍ය අර්බුදය කියන්නේ මොකද්ද? ඒක ආරම්භුනේ කොහොමද? ඒක ලෝකේ ක්‍රියාත්මක කියලා අනික අපි වගේ රටවල පැතුරුනේ කොහොමද කියලා වෙනම පාඩමක් ඕගොල්ලන්ට තියෙනවා. ඒ පාඩම මම ඉදිරි කාලේ කතා කරනවා. ඒ කතා කරලා පස්සේ තවදුරටත් මේක හොඳට පැහැදිලි වෙයි. දැන් අපි බලන්නේ ඒ ගෝලීය අර්බුදය ලංකාවේ අපිට බලපාපු මූලික කාරණා කොහොමද බලපෑවේ කියන එක. ඒ තමයි මේ කියන්නේ. ගෝලීය මූල්‍ය අර්බුදයේ ව්‍යාප්තිමය බලපෑම නිසා මේක ව්‍යාප්ත වෙනවා. එමගින් නැති වූ දේශීය ආර්ථික ක්‍රමයේ ඉල්ලුම පහළ යාම. මේ වගේ මේ ගෝලීය මූල්‍ය අර්බුදයේ ව්‍යාප්ත වුණාම දේශීය ආර්ථික ක්‍රමයේ ඉල්ලුම. ඒ කියන්නේ අපි දැන් අපේ තේ රබර් පොල් ඇඟලුම් ඒ ආදී අපේ මූලික දේවල් නිෂ්පාදනය කරලා පිටරට යවනවා. එතකොට ඒවට ඒ ගෝලීය මූල්‍ය අර්බුදයට ලක් වෙච්ච රටවලින් ඒවට තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඒ කියන්නේ කාලෙක තේ මිල පහළ ගියේ, රබර් මිල පහළ ගියේ, ඇඟලුම් වලට තියෙන කෝටා එක අපිට අඩු වුණාම නැත්තම් ඉල්ලුම අඩු වුණාම ඒවයි අපිට නිෂ්පාදන ඇණුම් දිගන් කරනවා ඒ අර්බුදයට ලක් වෙනවා. අන්න ඒවා. ඒක දේශීය ආර්ථික ක්‍රමයේ ඉල්ලුම පහළ යනවා. අපේ ඉල්ලුවත් පහළ වෙනවා. මොකද ආදායම අඩු වෙනකොට අපේ තේ වල මිල පහළ බැස්සොත් තේ ගොවීන්ගේ ඉල්ලුම අඩු වෙනවා. රබර් ගොවීන්ගේ ඉල්ලුම අඩු වෙනවා. ඇඟලුම් කර්මාන්තෙන් ජීවත් වෙන ඇඟලුම් කර්මාන්තලා වැහුනොත් ඒ ඉල්ලුම අඩු වුණොත් ලෝකෙන් අපිට බලපානවා. අපේ ඒගොල්ලන්ගෙන් එන ඉල්ලුම අඩු වෙනවා. දේශීය ආර්ථිකය. පැහැදිලි. ව්‍යාපාරික කටයුතු කෙරෙහි අයහපත් බලපෑමක් ඇති කරනවා. මේවා ව්‍යාපාරික කටයුතු වල අයහපත් බලපෑමක් ඇති කරනවා. ඒ සමාගම් වලට ආතති වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එවැනි ආයතන වලට ස්ට්‍රෙස් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ සමගම ආයෝජක විශ්වාසය තුරන්නේ ඉන්වෙස්ටර්ස්ටයි කොන්ෆිඩන්ස් එක නැති වෙනවා. බීමහා සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට සම්බන්ධ සෙලාන් බැංකුව සහ මහ බැංකුව මගින් නියාමනය නොකරනු ලැබූ සමාගම් කීපයක්ම ද්‍රවශීලතා ගැටලු වලට මුහුණ දුන්නා. ඒ වගේ අර්බුද කීපයක් ඒකත් එක්ක අපිට ආවා. මෙම තත්ත්වය අනිකුත් මූල්‍ය හා කල්බදු සමාගම් කෙරෙහි අයහපත් ලෙස බලපෑමක් කරනු ලැබුවා. එහෙම බලපෑම් වුණා. ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගම 2008 වසර අවසානයේදී ඇති වූ අර්බුදය සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අනිකුත් මූල්‍ය සමාගම් හා තැන්පතුකරුවන්ගේ විශ්වාසය කෙරෙහි බලපෑම් සිදු කරනු ලැබුවා අතර. එම සමාගම් මේ ගනුදෙනුකරුවන්ගේ ශනික තැන්පතු ආපසු ඉල්ලා සිටීම. ඒ කියන්නේ එහෙම කල්පලයක් වුණාම මිනිස්සු තැන්පතු ආපහු ඉල්ලා හිටනවා. ඒ ආයතනවලින්. අමුයේ දැඩි ද්‍රවශීලතා ගැටලු වලට මුහුණ දෙනු ලැබුවා. මෙම තත්ත්වය පොදුවේ මූල්‍ය සමාගම් සහ කල්බදු සමාගම් අංශ කෙරෙහි අහිතකර ලෙස බලපෑම් ඇති කරනු ලැබිය. හරිද? මේක අපි තවදුරටත් අපි ගෝලීය මූල්‍ය අර්බුදේ කතා කරාම තවදුරටත් තේරෙනවා. අපි ඊට පස්සේ ආයෙසරක් මේ පාඩම කතා කරමු. මේ හරිය දැන්ට ඔයගොල්ලෝ මේකට ප්‍රමාණවත් ආකාරයට මේ පාඩම සම්බන්ධ වෙන්න. මම ගෝලීය මූල්‍ය අර්බුදේ වෙනම කතා කරනවා. ආයෙ කතා කළොත් මම ඔයගොල්ලන් මේක බ්‍රීෆ් කරන්න. මේ ආකාරයට මෙම අර්බුදකාරී තත්ත්වයේ ෂණික බලපෑම්. ඒ කියන්නේ මේ ඉමීඩියට්ලි මොනවාද බලපෑම් වුනේ කියලා පාසනම් පරිදි වෙලා තියෙනවා. මෙන්න මේ කාරණා පෙළ ගස්සනවා මේ විදිහට මොනවාද? ආයෝජන විශ්වාසයේ බිඳියාම. right? මම ක්ලාස් එකේ ඉන්නේ. මම මේ ක්ලාස් එක ඉවර කරලා ගන්නම් හොඳේ. ක්ලාස් එකේ ඉන්නේ මම මේ ක්ලාස් එක කරන ඔන්ලයින් ක්ලාස් එක කරන ගමන් ඉන්නේ හොඳේ.
right, sorry. එතකොට ආයෝජන විශ්වාසය බිඳිය මොන පළවෙනි කාරණේ ඉන්වෙස්ටර් කොන්ෆිඩන්ස් එක නැති වෙනවා. මේ වගේ අර්බුදකාරී තත්ත්වයක ෂණික බලපෑම. හැබැයි මෙහෙම අර්බුදකාරී තත්ත්වයක් ආවම මුදල් ආයෝජනය කරන්න ඉන්නේ වුණත් ආයෝජනය කරන්නේ නැහැ. ද්‍රවශීලතා ගැටලු හේතුවෙන් නැති වූ ආතතිමය තත්ත්වය කියන්නේ ලික්විඩිටි ඉෂුස් ආපුවාම ඒ තත්ත්වය එනවා. මම ඕගලන්ට ද්‍රවශීලතා අවදානම කියන ටිකක් කතා කරලා ඇති මූල්‍ය ආයතන වල. ඒතර මූල්‍ය ආයතන වලට ණය ආය වුණේ නැත්තම් ඒගොල්ලන්ට හරියට වෙළඳ පොලේ ඒගොල්ලන්ගෙන් ගත්ත ණය ආය වෙන්නේ නැත්තම් ගන්දුණු කරුවන්ගේ තත්ත්වය ඒගොල්ලන්ගේ ඉල්ලුම අඩු වෙනවා නම් ඒගොල්ලන්ගේ ආදායම අඩු වෙනවා. ඒතර ද්‍රවශීලතා ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේ ඒ වුණාම යම් ස්ට්‍රෙස් එකක් එනවා ඒගොල්ලන්. රජයේ සුරකුම්පත් වෙන පොලෙන් විදේශීය ආයෝජන ආපසු ගලා යාම. ඒ කියන්නේ විදේශයන් යම් ප්‍රමාණයක් 100 ගාණක් ආයෝජනය කළා. ඒගොල්ලෝ රටවල අර්බුද ආවම ඒ රටසල්ලි ආපහු අරන් යනවා. දේශීය ආර්ථික කටයුතු පහළ යනවා. අර ඉල්ලුම අඩු වීමත් එක්ක. ණය වර්ධනය, ක්‍රෙඩිට් ග්‍රෝත් එක. ඒ කියන්නේ ක්‍රෙඩිට් ග්‍රෝත් එක කියන්නේ ණය වර්ධනය දුර්වල වීම නිසා ආර්ථික ක්‍රියාකාරීත්වය පහළ යනවා. ඒක ආර්ථිකයක වෙනවා. ආර්ථිකයේ ණය ඉල්ලුම අඩු වුණාම ඒ ණය අරන් ව්‍යාපාර කරන එකෙන් ඇති වෙන ග්‍රෝත් එක, ඒගොල්ලන්ගේ ආයෝජන, ඒගොල්ලන්ගේ රැකියාව අවස්ථාව, නෙවෙයි ආදායම උත්පාදන මාර්ග ඔක්කොම අහිර වෙනවා. ඒවා පහළ යනවා. එන විදේශ වෙළඳාම පහළ යනවා. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ඒවත් පහළ යනවා. අර්බුදات එක්ක ගෝලීය අර්බුදයක් එක්ක ඉල්ලුම අඩු වෙනවා ආදී වශයෙන්. ඉහත හේතු මත පොදුවේ මූල්‍ය ආයතන ද්‍රවශීලතා ගැටලු වලට මුහුණ දීම. ලික්විඩ් ඉෂුස්. දැන් මේවා ඔන්නෝග තමයි පෙළ ගැස්ම මේ 2008 ඇති වෙච්ච තත්ත්වයන්. දැන් මම උගලන්ට තව මේකට සමාන තත්ත්වයක් දැන් අද වෙනකොටත් ඇති වෙලා තියෙනවා අපිට. මොකද්ද? දැන් මේක මම පාඩම වෙනම කතා කරනවා මේ ගෝලීය අර්බුදේ කොවිඩ් තත්ත්වය. COVID-19 පැන්ඩමික්. ඔයගොල්ලෝ දන්නවා මේක මේ සෞඛ්‍ය අර්බුදේ මේකිනුත් මේට සමාන තත්ත්වයක් තමයි ගොඩක් වෙලාට ඇති වෙන්නේ. මූල්‍ය ආයතන ඔයගොල්ලෝ දන්නවා යම් ඒගොල්ලන් ගන්දුණු කරවන්න සහන දෙන්න කියලා රජය නිවේදනය කළා. යම් ආකාරයේ මොනිටොරියම්ස් දෙන්න කියලා කිව්වා. ණය අය කරගෙන ප්‍රවාද කරන්න කියලා කිව්වා. ඒ වගේම පොලිස් සහන ආධාර දුන්නා. එතකොට ණය අයවීම වැඩි ණය අයවීම අපසයීම වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ NPL වැඩි වෙන්න පුළුවන්. ඒ ආදී ප්‍රශ්නත් එක්ක ලික්විඩිටි ප්‍රශ්න එන්න පුළුවන් සමහරට මහ ආයතන වලට. එහෙම. ඒ වගේ ප්‍රශ්න මීට සමානම නෙවෙයි. නමුත් මේ ආකාරයේ සිමිලර් සිටුේෂන් එකක් මේ ගෝලීය මූල්‍ය අර්බුදේ කාලේ වගේම මේ වෙනකොට මේ කොවිඩ් නිසා මූල්‍ය ආයතන වලට ඇති වෙනවා. විදේශ වෙළඳාමත් පහළ ගිහලා තියෙනවා. මොකද සංචාරක ව්‍යාපාරය වැටිලා විදේශයෙන් යන ඉල්ලුම අඩු වෙලා. එතකොට මේ වුණාම පොදුවේ මූල්‍ය ආයතන වලට හැම ආකාරයක ද්‍රවශීලතා ගැටලු ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. දේශීය ආර්ථික කටයුතු පහළ ගියා. පහුගිය කාලේ රට ලොක්ඩවුන් කරලා තිබ්බා. ඒ වගේම සුරකුම්පත් වෙන්න බලෙන් විදේශ ආයෝජක ආපසු ගලාගෙන යන්න ඉඩ තියෙනවා. මොකද හේතුව ඒ රටවලත් ප්‍රශ්න. ද්‍රවශීලතා ගැටලු නැතුව ආතතිමය තත්ත්වය, ආයෝජන විශ්වාසය මිදී යන්න පුළුවන්. ওই කාරණා මේ වගේම තත්ත්වයන් තමයි මේ ගෝලීය මූල්‍ය අර්බුද තත්ත්වයන් සමාන තත්ත්වයක් ගොඩක් වෙලාවට මේ කොවිඩ් තත්ත්වය ඇති. අපි ඒ ගැන පාඩමක් තියෙනවා වෙනම. ඒ ගැන කතා කරනවා. ඔයගොල්ලෝ ඒවා හොඳට ඔළුවේ තියාගන්න අවශ්‍යයි. right? දැන් මෙම අර්බුදයේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ කිසිම මූල්‍ය හෝ කල්බතු සමාගම වසා දැමීමට සිදු නොවන අපේ කවුරුත් අපේ කිසිම ආයතනයක් වැහුවේ නැහැ. අතර ඇති වූ ද්‍රවශීලතා ගැටලු විසඳීම සඳහා මෙම අංශය සඳහා මහජන විශ්වාසය ඇති කරලීමත් පීඩාවටපත් සමාගම් වලට සහාය වීමත් සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව සහ මුදල් අමාත්‍යාංශය එක්ව ක්‍රියාමාර්ග මාලාවක් ඉදිරිපත් කරනු ලැබිය. එතකොට ඒවට යම් රජයත් මහා බැංකුවත් එක්ව ක්‍රියාමාර්ග මාලාවක් ඉදිරිපත් ඒවා පහසුනම් පරිදි වේ. අර්බුදය සඳහා උපදෙස් සහ මඟ පෙන්වීමට විශේෂඥයන් යොත් මණ්ඩලයක් පත් කිරීම. මම කියන්නේ මේ මූල්‍ය අර්බුදේ කාලේ. දැන් ඊට සමාන තත්ත්වයක් අදත් තියෙනවනේ. කොවිඩ් වලට කොවිඩ් වසංගතය සඳහා ජනාධිපති කාර්ය සාධන බලකායක්. ඒ කියන්නේ විශේෂඥයන් සමන්විත කාර්ය සාධන බලකායක්. ඒක හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඒව මර්ධනය කිරීමේ කාර්ය සාධන බලකාය ආදී වශයෙන් එහෙම පත් කරලා තියෙනවා අදත් නේ. මම මේ සත්‍යයන් දෙක සමාන කරන්න පුළුවන් තැන් වල සමාන කිරීම කරන්න right. විශේෂ දිරිගැන්වීමේ පහසුකම් සඳහා යෝජනාවලිය. ඒ කියන්නේ දිරිගැන්වීම කියන්නේ මේ තත්ත්වයන්ගෙන් ගොඩ එන්නේ යම් ආකාරයේ සහන පැකේජ්. ඒ වගේම කම්පන්සේෂන් පැකේජ් දිරිගැන්වීමේ පහසුකම්. සහිත යෝජනාවලිය ඒ කාලෙත් හඳුන්වා දුන්නා. අද වෙනකොට සමහර යෝජන ණය යෝජනා ක්‍රම සහන පොලි ණය යෝජනා ක්‍රම ආදී වශයෙන් හඳුන්වා දීලා තියෙනවා. දැන් මූල්‍යමය ආයතන වත්කම් සඳහා මෙන්ම සුරකුම් කරන්නේදී බැංකු ණය පහසුකම් සැපයීමේදී සහතික වීමේ ක්‍රමවේදයක්. පොඩි ආර්ථික තත්ත්වයක් ආවම මූල්‍ය ආයතන අපහසුතාවට පත් වෙනවා නම් ඒක රාජ්‍ය ඒවා ඒ පහසු ණය පහසුකම් සැපීමේ සහතික වීමේ ක්‍රමවේදයක්. එහෙම ඇති කරා. එම නිසා ව්‍යාපාරික කටයුතු නැවත ප්‍රකෘතිමත් වුණා. ඒ වගේම අවසාන මූල්‍යංශයේ ස්ථායීභාවය රැක ගන්න හැකි වුණා. මේ මූල්‍ය අර්බුදේ ගෝලීය මූල්‍ය අර්බුදේ. ඉතින් මේවා තත්ත්වයන් අපි දැන් අපේ COVID-19 තත්ත්ව අපි වෙනම කතා කරනවා. ඒකත් එක්ක අපිට බලන්න පුළුවන්. ගත හැකි වීම. right? ඊළඟට මූල්‍ය හා කල්බදු
අංශය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ප්‍රතිපත්ති මූලාශ්‍රයන් policy initiatives කීපයක් ආරම්භ කරනු ලැබේ. මේ අපි කතා කරන්නේ ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පස්සේ right මේ ඔයගොල්ලෝ අදටත් වැදගත් වෙනවා මේවා right මූල්‍ය හා කල්බදු අංශය මේ මූල්‍ය හා කල්බදු අංශය කියන්නේ බැංකුත් ඇතුළු මුදල් සමාගම් ඒ වගේම කල්බදු අංශය විශේෂයෙන්ම මුදල් සමාගම්ම කල්බදු අංශය කල්බදු සමාගම් අංශය ඔයගොල්ලන්ගේ විෂය non banking financial business ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ප්‍රතිපත්ති මූලාශ්‍රයන් කීපයක් ආරම්භ කරනු ලැබිය. මේ වගින් මූල්‍ය පද්ධතියේ ශක්තිමත් බව ඒ කියන්නේ මූල්‍ය පද්ධතියේ ශක්තිමත් බව ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා නියාමන හා අධීක්ෂණ රාමුව ශක්තිමත් කිරීම සඳහා පහත පියවර ගනු ලැබියේ. ඒ කියන්නේ නියාමනය රෙගියුලේෂන් අධීක්ෂණය සුපර්විෂන් රෙගියුලේෂන් එකයි සුපර්විෂන් එකයි ස්ට්‍රෙන්තන් කරන්න ශක්තිමත් කරන්න මෙන්න මේ පහතින් කියන පියවර ගත්තා මේ ගෝලීය මූල්‍ය අර්බුදේ ඇති වෙච්ච තත්ත්වයන්ට මුහුණ දීම සඳහා මොනවද? අපි එක එක බලමු. මූල්‍ය ව්‍යාපාර හා තැන්පතු තැන්පතු බාර ගන්නා හැර නෙවෙයි. මූල්‍ය ව්‍යාපාර හා තැන්පතු බාර ගන්නා ආයතන නියාමනය කරන වත්මන් නීතියේ පවතින දුර්වලතා සඳහා පහසු ක්‍රියාමාර්ග ලෙස දැනට බලාත්මක වන 2011 අංක 42 මුදල් ව්‍යාපාර පන්ත ගෙනීම. දැනට බලාත් අපි දැන් කතා කරන මේ 2011 අංක 42 මුදල් ව්‍යාපාර පන්ත ගෙනාවේ මෙන්න මේ 2008-9 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පස්සේ ඇතිවෙච්ච තත්ත්වයන්ට අලුතෙන් මුහුණ දීම සඳහා. ඒක දැන් ඔයගොල්ලෝ ඉගෙන ගන්න අලුත් මුදල් ව්‍යාපාර පන්ත. එනවා බැංකු පනත සංශෝධනය කරමින්. ඒ කියන්නේ අපි 1988 බැංකු පනත සංශෝධනය කරමින් ඒකාබද්ධ අධීක්ෂණ බැංකු ඒකාබද්ධ කිරීම අත්පත් කර ගැනීම සඳහා සහාය වේ. සමහර බැංකු කුඩා ප්‍රමාණි බැංකු ඒ වගේම ශක්තිමත් බැංකුවක් දුර්වල බැංකුවක් සමග ආදී වශයෙන් ඒකාබද්ධ කිරීම එහෙම ඒකාබද්ධ අධීක්ෂණ ඒ වගේම බැංකු ඒකාබද්ධ කිරීම කොන්සොලිඩේෂන් කරන ඒක සඳහා සහාය වේ. ශ්‍රේෂ්ඨ සමාගම් අධීක්ෂණය හා ශක්තිමත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨ නියාමන පනතට සංශෝධන ඉදිරිපත් කිරීම. මෙතන වැරදීමක් තියෙනවා මේ නෝට් එකේ. ශ්‍රේෂ්ඨ සමාගම් අධීක්ෂණය හා ශක්තිමත් කිරීම මුදල් සමාගම් අධීක්ෂණය හා ශක්තිමත් කිරීම මුදල් ඒ මුදල් ව්‍යාපාර නියාමන පනතට සංශෝධන ඉදිරිපත් කිරීම. එහෙම දාගන්න. සංශෝධන ඉදිරිපත්. රයිට්. එහෙනම් ශුද්ධ මූල්‍ය ආයතන වල කටයුතු විධිමත් කිරීම සඳහා සහ ශක්තිමත් කිරීම නිසා 2016 ශුද්ධ මූල්‍ය පන්ත ගෙනේ. මේ පනත වෙනම අපි කතා කරනවා. 2016 ශුද්ධ මූල්‍ය පන්ත ඕගලන්ට වෙනම අපි කතා කරනවා. කතා කරන්න නියමිතයි. ඒක ඉදිරි කාලේ කතා කරනවා. ඒක ගෙනාවා දැන් 11 පනත ගෙනාවා. ඒව දෙකම අපිට අදාළයි. ඒ වගේම අනිකුත් නියාමන අධීක්ෂණ කටයුතු ශක්තිමත් කරන්න යම් සංශෝධන ඉදිරිපත් කළා. ඒ වගේම බැංකු පන්තට යම් සංශෝධන ගෙනලා ඒකාබද්ධ කරණය හා ඒකාබද්ධ අධීක්ෂණය කරන වගේ දේවල් කරන්න යම් ක්‍රියාමාර්ග ගත. ඕවා තමයි මේ ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසු ලංකාවේ මූල්‍ය හා බැංකු ක්‍රමය ශක්තිමත් කිරීම සඳහා ගත්ත ප්‍රතිපත්ති මූලාරම්භයන්. right? ඒ ආදි වශයෙන් අපිට මේ මාතෘකාව කතා කරන්න පුළුවන්. අපි ඒක දැන් අනවසර මුදල් ව්‍යාපාරයන් කියන්නේ අපි එක පැතිකඩකින් කතා කරා PowerPoint එකෙන්. දැන් මේ මාතෘකාව හරහා අපි ඔයගොල්ලොත් එක්ක කතා කරා මුදල් ව්‍යාපාර පනතෙන් ලැබිලා තියෙන බලතල ප්‍රකාරව මොනවද පනලා තියෙන නියමයන් මේවා සම්බන්ධව සහ ඊළඟට පිරමීඩ් ගැන සහ ඒ සම්බන්ධ කවුද විමර්ශනය කරන්න බලය තියෙන්නේ කාටද ආදි වශයෙන් ඒ කාරණා අපි කතා කරා. දැන් මේ සම්බන්ධව ඔයගලන්ට මම හිතන්නේ යම් වැටහීමක් අවබෝධයක් ලැබෙන නැති ඒ වගේම අපි අධිකරණ දුරාවලිය ගැනත් යම් ආකාරයක දල අවබෝධයක් ලබා ගත්ත අධිකරණ මොනවද ඒවට තියෙන බලතල මොනවද කියලා ලබා ගත්තා. හරිද? මේ ටික ක්ලියර්ද දැන්? මේ ටික ක්ලියර්ද? මේ ටික ක්ලියර්ද? ඊළඟ පාඩමට යන්න තව සටහනක් අපි ළඟ තියෙනවා. ඒකට යන්න ඕන. මම මතක තියාගන්න කොටස් වෙන්න පොළ කතා කරේ නෑ තාම. ඒ සටහන yes okay. සමාධි right. යසාර right. උමාය යසිදු right. okay. එතකොට මේක ගැන අවබෝධයක් ලැබුණා. දැන් මේකේ PowerPoint එකත් අපි කලින් කතා කළා. මුදල් ව්‍යාපාර පන්ත අනවසර මුදල් කොහොමද කෙරෙන්නේ කොහොමද ඒවා තත්ත්වකින් අපි කතා කරලා තියෙනවා කලින් right. ඒකත් අවබෝධයක් තියෙනවා. දැන් දෙකම කතා කරලා right. අපි යන් ඊළඟ මාතෘකාවට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන පරාටේ බලය. මේක ඇතුලේ මම තව සතහන් වගේක් දාලා දෙන්න බලමු මේක තියෙනවද කියලා අපි. ආයෙත් විශේෂ පන්ත කාර්යක්ෂම ක්‍රියාවලියක වැදගත්කම
ඔව් මෙන්න මේ මාතෘකාව මේ ඒ පරාට බලයට කලින් අපි මෙන්න මේක කතා කරමු. රයිට්. COVID-19 සහ ශ්‍රී ලංකාව අභියෝග ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ ඉදිරි දැක්ම. මේක අපි කතා කරන්න ඕන. මට මතක තියෙනවා මට මතකයක් තියෙනවා මේක කතා කරේ අපි ගිය සැරේ බැච් එකට. ඔයගොල්ලත් එක මේක කතා කරේ නෑ නේද? මේ COVID-19 තත්ත්වය සහ ඒකේ ආපු අභියෝග ගැන මම ඔයාලා එක්ක කතා කරේ නෑ නේද? දැන් මේ වෙනකන් ක්ලාස් එකේ දැන් මේනොට ඉන්නවා 33ක් විතර. මේ අපි මුල ඉඳලා මම මාතෘකා ටික මතකයි මට. අපි හැඳින්වීමේ මාතෘකාව කතා කරා. කොටස් වල කතා කරේ නෑ තාම. සහ පාඩම් අපි කීපයක් කතා කරනවා. මේ පාඩම කලින් අපි COVID-19 සම්බන්ධ පාඩම කතා කරාද? ඩිස්කස් කළා. රයිට්. ඩිස්කස් කළා. ඒක ළමයි කියනවා ඩිස්කස් කළා කියලා. රයිට්. ඒක දැන් ඔයගොල්ලන්ට පුළුවන් දැන් ගෝලීය මූල්‍ය අර්බුදයේ අපේ ලංකාවට ආව බලපෑම ටිකක් මම කතා කරා. ඒකත් මේ කොවිඩ් තත්ත්වයක් අපිට පොඩ්ඩක් සමාලෝචනය කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ වගේ යම් සමානකම් තියෙනවා. අපිට එන බලපෑමේ සමානකම් තියෙනවා. මම කලින් මේක මේ COVID-19 තත්ත්වය කතා කරලා මම පොඩ්ඩක් බ්‍රීෆ් කරන්නම් ඒක ආයිසරයක්. එක්සෑම් වලට කලින් කරා කියලා කියන්නේ. කලින් කරා කියලා කියන්නේ එහෙනම් ඔය ඩිස්කස් කරා කියන්නේ කලින් ආපු ළමෙක්. මට දැන් අලුතෙන් මේ ක්ලාස් එකේ ජොයින් ලයින් ළමයි කියන්නේ ඕගොල්ලන් මේක ඩිස්කස් කරන වෙලාවේ ඕගොල්ලන් සම්බන්ධ වුණාද නැද්ද කියලා මේක මට පිළිවෙලට කරන්න පුළුවන් මේ පාඩම. දැන් ජනවාරි එක්සෑම් එක කලින් කරා කියලා කියන්නේ නෑ හරි. සමාධි කියනවා නෑ කියලා. දැන් කොහොමද මම ආයිසර බ්‍රීෆ් කරන්නම්. මොකද මම ගෝලීය මූල්‍ය අර්බුදයේ තරමක් දුරට කළා. ඒක ලංකාවට ඇතිවෙච්ච බලපෑම සහ ඒකට ගත්ත ක්‍රියාමාර්ග ටිකක් කතා කරන නිසා අපි මේ කොවිඩ් තත්ත්වය පොඩ්ඩක් බ්‍රීෆ් කරමු ආයි. ඒක වැදගත් වෙනවා අපිට මේ සම්බන්ධ පොඩ්ඩක් කතා කරන්න. රයිට් බලමු. මේක කතා කරමු. ඉන්න බාන්නේ මේකේ තව මාතෘකාවක් මම යටින් දාලා තිබ්බා. එකක් මේකේ තියෙනවද දන්නේ නැහැ. ඉන්න පොඩ්ඩක්. දැන් මෙන්න මේක අපි පොඩක් එක තියමුකෝ. ඉතින් අපිට පාඩම් දෙකම තියෙනවා. අපිට බ්‍රීෆ් කරන්න පුළුවන් ආයි. ශ්‍රී ලංකාව තුළ අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීමේ අවශ්‍යතාවය. මේකත් මම හිතන්නේ මේ පාඩමත් එක්ක මම කරන්නේ නැති. පොඩ්ඩක් මම අවිධිමත් අනවසර මුදල් ව්‍යාපාර එක්ක සම්බන්ධ කරන්න ඕන. මේකත් මේ අවිධිමත් ලෙස මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීමේ අවශ්‍යතාවය. මේකත් මම කලින් කතා කරා නේද? ඕගොල්ලෝ මේ ක්ලාස් එකත් එක්ක කතා කරා නේද? කතා කරා නේද? මට මතකයක් තියෙනවා කතා කළා. ඔය පරාට බලයත් එක්ක එකත් එක්ක කතා කළා. මම කියන්නේ මෙන්න මේ මාතෘකාව. ශ්‍රී ලංකාව තුළ අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීමේ අවශ්‍යතාවය. මේකත් රෙගුලේට් කරන්න ඕනෑයි. මේක රෙගුලේට් කළ යුත්තේයි කියන එක සම්බන්ධ අපි කතා කළා. මම හිතන්නේ මේක දැන් මට කියන්න ඕන ඕගොල්ලොත් එක්ක කතා කළාද නැද්ද කියලා මට පොඩ්ඩක් කියන්න. මට මතකයි කතා කළා වගේ. මේකත් මම හිතන්නේ ජනවාරි වලට කලින් අපි කතා කරා. ඔය පරාට බලය ඔක්කොමත් එකට කතා කරේ. දැන් මම අර ගෝලීය මූල්‍ය අර්බුදයේ කොටසකුත් සහ ලංකාවට ඒක බලපෑම් වෙච්ච ආකාරය සහ ක්‍රියාමාර්ග ගත්ත නිසා ඒකත් එක්ක සම්බන්ධ කරලා කතා කරන්න පුළුවන්. ඒ අනවසර මුදල් ව්‍යාපාර දැන් පාඩමක් දැන් අද කතා කරානේ. ඒකත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් නිසා මම ඇහුවේ. දැන් ඔයගොල්ලන්ට මම මෙතන මේ ටික මම පැහැදිලි කරන්නම්කෝ. රයිට්. මේකට එන්නකෝ මේ මාතෘ ශ්‍රී ලංකාව තුළ අවිධිමත් ලෙස ක්‍රියාත්මක වන මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය කිරීම. මේ මොකද්ද මේ කියන්නේ? දැන් අනවසර මුදල් ව්‍යාපාර කියන පාඩම මම දැන් ටිකට කලින් අද ඉස්සෙල්ලාම කතා කරා. අනවසර මුදල් ව්‍යාපාර කියන්නේ මොනවද? මුදල් ව්‍යාපාර පන්තියෙන් පනවලා තියෙන ප්‍රතිපාදන මොනවද? සහ බක්කී මොනවද කියන අපි කතා කරා. දැන් මෙතන කියන්නේ අවිධිමත් ලෙස ක්‍රියාත්මක ණය මුදල් ණයට දීමේ ව්‍යාපාර. මේක තවත් පැතිකඩක්. ඇත්තටම මේක ලොකු චෝදනා එනවා මහ බැංකුවටත්. මේ ඇත්තටම මොකද මේවා මේ ණයට දෙන ඒවා නියාමනය නොකරන්න කියලා. මේවා ඇත්තටම මේවත් එක්තරා ආකාරයක අනවසර ව්‍යාපාර වගේ නමුත් මුදල් ව්‍යාපාර කියන ගණයට මේක වැටෙන්නේ නැහැ. දැන් මුදල් ව්‍යාපාරයක් වෙන්න නම් මම කලින් කියලා දිනවා ඔයගොල්ලන්ට මුදල් තැන්පත් බාර ගන්නත් ඕන ණය දෙන්නත් ඕන.
නැත්නම් මුදල් ව්‍යාපාර පන්ති තියෙන විදිහට මුදල් තැන්පත් බාරගෙන ණය දීම හෝ ආයෝජනය කරන්න ඕනේ. මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න. එතකොට එහෙම වෙන ආයතන තමයි මුදල් ව්‍යාපාර ගණයට වැටෙන්නේ. මෙතන තියෙන්නේ මුදල් ණයට දීම විතරයි. නමුත් දැන් ඇති වෙන තත්ත්වයන් ඇති වෙන ප්‍රශ්න හා ගැටලු එක්ක මෙවැනි ණයට දෙන ආයතන පවා මුදල් ණයට දීම විතරක් කරන ආයතන පවා නියාමනය කිරීමේ අවස්ථාවක් පැන නැගිලා තියෙනවා. එහෙනම් මට මතකයි මම මේ හැඳින්වීම ඔයගලත් එක්ක සාකච්ඡා කරා. මේ තියෙන්නේ මොකද්ද ණයට දීමක් කියන්නේ? ඒක තනියෙන් කරනවා වෙන්න පුළුවන්, හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, ආයතනයක් වෙන්න පුළුවන්. මේ නිසා දැන්ට තියෙන නීතිමය තත්ත්වයේ ණයට දීම පිළිබඳ ආච්ඡාපන තත්ත්වය 918 අංක 2 දරන ඒ දෙස මේ ටික මම කතා කරා. මේ නොට් එක කියවම තේරෙනවා. එතකොට මුදල් ණයට දීම ව්‍යාපාර නියාමනය කිරීමේ වැදගත්කම. ඒ කියන්නේ මේකේ වැදගත්කමත් අපි සරලව දල වශයෙන් කරා. පාරිභෝගික ආරක්ෂාව පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් බැලුවම එක වැදගත්කමක් තියෙනවා. මම එදා කතා කරා. ඒ වගේම වර්තමානයේ අවිධිමත් ලෙස මුදල් ණයට දෙන්නන් විසින් සිය ණය ගනුදෙනු කරන තොරතුරු ණය තොරතුරු කාර්යාංශයේ වාර්තා කරන්නේ නැහැ. ඒතර මේවා නියාමනයට ලක් වුණොත් ඒවත් වාර්තා වීම වෙනවා. එවැනි එන වාසිදාගත තත්ත්වයක් තියෙනවා. ඔවා තමයි කාරණා. ඊළඟට රට තුළ අවිධිමත් ක්‍රියාත්මක මුදල් ණයට දෙන්න විශාල සංඛ්‍යාවක් සිටීම. විධිමත් ලෙස මුදල් ක්‍රියාත්මක මුදල් ණයට දෙන ව්‍යාපාර අතර දැඩි තරංකාරීත්වයක් තුරු දීලා තියෙනවා. ඒ ගැටලු වලටත් උත්තරයක් මේකෙන් හම්බ වෙනවා. ඒ වගේම අවිධිමත් ලෙස ක්‍රියාත්මක මුදල් ණයට දෙන්න කිසියම් විධිමත් අධිකාරියක් වෙත වාර්තා කිරීමේ අවශ්‍යතාවය. ඒක ශුද්ධ මූල්‍ය ශ්‍රේෂ්ඨයේ දත් එකතු කිරීමේ අභියෝගය. ඒකටත් මේක හොඳ පිළියමක් වෙනවා. මේ දේවල් අපි කතා කරා. නියාමනයට ලක් නොවන මුදල් ණයට දෙන ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් පවතිනවා. ඒවා කුඩා හා මධ්‍ය පරිමාණ විශ්ලේෂණ ණය ප්‍රතිපත්ති සැලසුම් කිරීමේදී ක්‍රියාත්මක කිරීමේ ගැටලු ඇති කරන ඒවට උත්තරයකුත් මේකෙන් හම්බ වෙනවා. මේ ආදී ප්‍රතිඵල ලැබෙනවා මෙවැනි මුදල් ණයට දෙන ව්‍යාපාර නියාමනය කිරීමෙන්. මේ වගේ කලාපීය අත්දැකීම් ගැන අපි කතා කරා. මට මතකයි මේ කලාපීය අත්දැකීම් මම ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගත්තා. රයිට්. ඊළඟ යෝජිත සුද්ධ මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත. ඒ ගැන මම කතා කරේ නෑ එදා මට මතකයි. මොකද සුද්ධ මූල්‍ය පනත මම ඔයාලට කතා කරේ නෑ තාම. නේද? සුද්ධ මූල්‍ය පනත මම කතා කරේ නෑ. 2016 සුද්ධ මූල්‍ය පනත කතා කරේ නෑ නේද? කතා කළාද? මට ඒක කියන්න ටක් ගාලා. මීට කලින් කතා කරාද ඔයගොල්ලෝ? සාකච්ඡා කරාද? සුද්ධ මූල්‍ය පනත මයික්‍රෝ ෆයිනෑන්ස් ඇක්ට්. ඒක වෙනම සටහනක් තියෙනවා ඔයගොල්ලන්ට. කවුරු රෙස්පොන්ස් කරනවා ඉක්මනට? ශුද්ධ මූල්‍ය පනත. මම හිතන්නේ කතා කරේ නැහැ. ඒකයි මේකයි එකට සම්බන්ධයි. මේ දැන් මේ ඉතුරු අන්තිම හරිය මේ පාඩම මෙතින්. මේ ටික. මෙතින් මම මේක දා ඔයගොල්ලෝත් එක්ක කතා යෝජිත ශුද්ධ මූල්‍ය හා ණය නියාමන අධිකාරී පන්ත. ඒකට අලුතෙන් පන්තක් යෝජනා කරලා තියෙනවා. ඒ නිසා මේකට කතා කරන ඉස්සෙල්ලා අපි ශුද්ධ මූල්‍ය පන්තත් තරමන් දුරට කතා කරන්න ඕන. මතන අපි ඒක සාකච්ඡා කළෙත් නැහැ. එතකොට මේ සමාපිත සටහන තියෙනවා මෙතන මේ සම්බන්ධ. මම මේ ටික කතා කරා ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ට තේරෙනවා මේකේ තියෙන වැදගත්කම. අනවසර මුදල් ව්‍යාපාර වගේම මේ වගේ තියෙන වැදගත්කම ඔයගොල්ලන්ට තේරෙනවා. එතකොට මේවා එකට එකක් සම්බන්ධ පාඩම්. ඔයගොල්ලෝ බොහොම අවබෝධයෙන් එක ළඟ තියාගෙන මේවා පාඩම් ගන්න. අද කතා කර අනවසර මුදල් ව්‍යාපාර මේ මුදල් ණයට දෙන ආයතන නියාමනය කිරීමේ අවශ්‍යතාවය මේ පාඩම් ඔක්කොම එකට තියාගෙන එක ළඟ තියාගෙන පාඩම් කරන්න. මොකද එකට සම්බන්ධ මේවා මාතෘකා. රයිට්. ඊළඟට අපි මේකේ උඩින් තියෙන අනික් මාතෘකාව මොකද්ද? මෙන්න මේ කියන කොවිඩ් නිසා ඇතිවෙච්ච තත්ත්වය. මේකත් මම හිතන්නේ අපි මේ කතා කරනවා තමයි කියන්නේ. මොකද මේ මාතෘකාව මේ දෙකම කතා කරා අපි අරක කතා කරන ශ්‍රී ලංකාවට කොවිඩ් දාන. මේ ඔක්කොම හොඳට කියව ගන්න. මොකද ගෝලීය මූල්‍ය අර්බුදය ගැනත් ඒකේ බලපෑම් ගන්න නැවත අපි තව ටිකක් වෙන මාතෘකාවක් තියෙනවා අපි ඒක කතා කරනවා. එතකොට ඔයගලන්ට මම හිතන්නේ තවදුරටත් කොවිඩ් 19 සහ ශ්‍රී ලංකාව අභියෝග ප්‍රතිපත්ති ක්‍රියාමාල ඉදිරි දැක්ම. මේ දේවල් ගැනත් ඔයගලන්ට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. රයිට්. අපි බලමු මේ මෙන්න මෙතන තියෙන මෙන්න මේක ඔයගලන්ට වැදගත්. මේ පරාටය බලය කියන එක සහ මේකේ ණය කරගැනීමේ විශේෂ විධාන පනත. මේකේ අපි කතා කරලා තියෙනවා පරාටය බලය. මම ටිකක් බ්‍රීෆ් කරන්න මේක පොඩ්ඩක්. නෝට් එක තියෙනවා කියව ගන්න පුළුවන්. රයිට්. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පරාටය බලය කියන්නේ මොකක්ද කියන එක. රයිට්. මේක කොහෙන්ද ආවේ? ඔරිජිනේට් උනේ කොහොමද? මේ පරාටය කියන වචනේ කොහෙන් ආපු එකක්ද?
ඒ දේවල් මේ මූලික වශයෙන් නීතිමය පනත් වල මේවා තිබුණා වෙන වෙනම තැන්වල. නමුත් මේ එක තැනකට ගෙන ආවා මෙන්න මේ කියන ණය කර ගැනීමේ විශේෂ විධිදාන පනත මගින් මේවා එක තැනකට එක නීතියක් අතර ගෙන ආවා කියලා. නිදහස් ආර්ථික ප්‍රවෘත්ති සහ පරාටේ බලය තත්ත්වය ගැන අපි කතා කරා. මේක වෙනම කමිෂන් එකක් පත් කරා. කමිෂන් එකේ තීරණ අනුව මේවා සංශෝධනය වෙනවල ඒ අනුව 90 අංක 4 ආදී බැංකුව මගින් ප්‍රදානය කරන ණය අය කරගෙන විශේෂ විධිදාන පනත සහ ණය අය කරගෙන විශේෂ විධිදාන පනත කියලා ඒවා සංශෝධනයට ලක් වෙලා ඒ පනත් වගේක් ගෙනාවා. ණය අය කරගෙන විශේෂ විධිදාන පනත කියලා අපි ඒක මේම අපි හඳුන්වනවා 90 අංක 4. එතකොට මේ ගැන අපි කතා කරලා රයිට්. ඊළඟට කාර්යක්ෂම ණය අය කර ගැනීමේ ක්‍රියාවලියක වැදගත්කම්. මේ වගේ කාර්යක්ෂම ලෙස ණය අය කර ගැනීමේ ක්‍රියාවලියක වැදගත්කම ඔයගොල්ලන්ට මේක විතරක් නෙවෙයි වැදගත් වෙනවා ක්‍රෙඩිට් රිස්ක් එක කියන පාඩමටත් වැදගත් වෙනවා. ණය අවදානම කියන හරියටත් ඔයගොල්ලන්ට වැදගත් වෙනවා. මේ වගේ දීපු ණය කාර්යක්ෂම ලෙස අය කර ගැනීමේ ක්‍රියාවලියක වැදගත්කම කියන එක ඔයගොල්ලන්ට වැදගත් වෙනවා. ඒ කියන්නේ මේ සෑම පුද්ගලයෙකුටම ණය ලබා ගැනීමට අයිතියක් තියෙනවා. ඇත්තේ. ඒ සමගම එසේ ලබාගත් ණය ආපසු ගෙවීමේ යුතුකමක්ද එම අයිතිය හා බැඳී පවතී. ණය ගත්තා වගේම ආපහු ගෙවන්න යුතුකමකුත් වගකීමකුත් එයට තියෙනවා. නමුත් එසේ ණය ආපසු අය කර ගැනීම සඳහා කාර්යක්ෂම නීති පද්ධතියක් නොතිබේ නම් ඒ බරපතල ප්‍රතිවිපාක ඇති කිරීමට හේතු වෙන නිසා කාර්යක්ෂම නීති ප්‍රතිපාදන නීතිමය වැඩසටහනක් තියෙන්න ඕන. අක්‍රීය ණය ආපසු අය කර ගැනීම සඳහා ඉක්මන් හා කාර්යක්ෂම නීති රාමුවක් නොතිබීම. ඒ කියන්නේ NPL අය කරගන්න ඉක්මන් හා කාර්යක්ෂම නීති රාමුවක් නොතිබීම බැංකු ණයකරුවන් තැන්පත්කරුවන් සහ ආර්ථිකයන් අංශ කෙරේ පහසුදාන් ප්‍රතිවිපාක ඇති කිරීමට සුළු වෙනවා. මොනවාද? බැංකු වලට ණයකරුවන් තැන්පත්කරුවන් සහ ආර්ථිකයන් අංශ කෙරේ පහසුදාන් ප්‍රතිවිපාක ඇති ගන්න බලපානවා මෙන්න මේ කියන ආකාරයට. අංශ කීපයකට මේකේ කාර්යක්ෂම ණය අය කර ගැනීමේ ක්‍රියාවලියක් නොතිබුණොත් බලපාන ආකාරය මේක අපි කතා කරනවා. ඒ තමයි මෙන්න මේ ආකාරයට අයන්න. ණය ආපසු අය කර ගැනීමේ නීති යල් පැන ගියා අසම්පූර්ණ ඒවා හේයින්. නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමේ දිගුකල් ගතවීමක් හා මන්දගාමී වීමක් සිදු වෙනවා. මේ ගොඩක් නීති යල් පැන ගිය නිසා මේවට ගොඩක් කාලය යනවා. ඒ වගේම මන්දගාමී. ඒ නිසා බැංකු වලට නඩු ගාස්තු සේක වියදම් හා ඵලදායී කාලය අපත යාම ආදී තුලින් අතිරේක පිරිවැයක් දැරීමට සිදු වෙනවා. වෙනත් ඕනෑම ව්‍යාපාරයක් මෙන්න බැංකුද මෙම අතිරේක පිරිවැය තම භාණ්ඩවල. ඒ කියන්නේ ඒගොල්ලෝ භාණ්ඩ කියන්නේ නෑ. වල මිල කියන්නේ පොලිය. ඉහළ දැමීම මගින් තම ගනුදෙනු කරවන මත පටවනු ලබයි. එහි ප්‍රතිඵලය වන්නේ මනාල ලෙස තම ණය ආපසු ගෙවන ගනුදෙනු කරවන මතද මෙම බර පැටවීම. ඒක අපි පැහැදිලිව තේරුම් ගන්න මේ වගේ ණය ආපසු අයවීම හරියට කාර්යක්ෂම ලෙස නුනොත් හරි ඒ වගේ යම් යල් පැන ගිය තත්ත්වයක් තිබුණොත් ඒ නිසා පිරිවැය වැඩි වෙනවා. ඒක අය කරගන්නේ ඔක්කොම ණය කරනවා. ඒක අනිත් අයටත් සාධාරණ ණය ගෙවන අයගේ පොලිය මේ මගින් වැඩි වෙන්න බලපානවා. ඊළඟට අනික් කාරණේ තමයි පමාවීම් සහ අනිකුත් දුෂ්කරතා බැංකු තුල අක්‍රීය ණය ගොඩ ගැසීමට හේතු වන අතර. ඒතර ඒවලයි NPL වැඩි වෙනවා. ඒ මගින් බැංකු වල පිරිවැය තවත් ඉහළ යයි. තව ඉහළ යන්නේ කොහොමද? මේවට ප්‍රොවිෂනින් වෙන් කිරීම කරන බැංකු ණය දෙනු ලබන්නේ තැන්පත් කරවන්ගේ රැස් කළ මුදලින් වන නිසා බැංකු වල පරම යුතුකම් වන්නේ එම තැන්පත් සඳහා පොලී ගෙවීමක් එම මුදල් ඉල්ලුව විට ආපසු ගෙවීමක්. බැංකු හා ණය ගන්න සඳහා එකිනෙකට සම්බන්ධ වූ ප්‍රශ්න ඇති කිරීමට අක්‍රීය ණය හේතු වෙනවා. බැංකු වලටයි ණය ගන්න. එයින් එකක් වන්නේ තම වත්කම් වලින් කොටසක් පමණක් ආදායම් උපදවීම හේතුවෙන්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වත්කම් වලින් කොටසකින් විතරයි ආදායම උපදන්නේ අක්‍රීය ණය වලින් කිසිම ආදායමක් ඉපදෙන්නේ නැහැ. හේතුවෙන් බැංකු වල ආදායම් මාර්ග අඩු වෙනවා. ඒ නිසා බැංකු වලට තම පිරිවැය ආවරණය කර ගැනීම සඳහා විශේෂයෙන් තම තැන්පතු වලට ගෙවන පොලිය ආවරණය කිරීම සඳහා තම භාණ්ඩවල එතන ඒගොල්ලෝ ණයවල ණය දීමේදී කරන පොලිය වැඩි ගන්න නැවත වටෙන් ණයවල පොලිය වැඩි ගන්න සිද්ධ වෙනවා. මොකද මේ පිරිවැය තත්ත්ව නිසා. ඊළඟට තවද ප්‍රශ්නාගෝචර ක්‍රියාමාර්ගයක් වශයෙන් අක්‍රීය ණය ලෙස වර්ග කරනු ලැබුණු ණය සඳහා තම ලාභේ ප්‍රතිපාදන කිරීමට බැංකු වල සිදු වෙන්නේ. මෙන්න මෙතන අපි මේකට අපිට ගයිඩ්ලයින් එකක් තියෙනවා. බොල් හා අඩමාන්‍ය සඳහා වෙන් කිරීමේ ප්‍රතිපාදන. ඒකෙන් හැමදාම ප්‍රශ්න එනවා ඕගොල්ලන්ට. මම මේ පාඩම තාම කරේ නැහැ. ඕගොල්ලන් ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය බොල් හා අඩමාන්‍ය සඳහා වෙන් කිරීම ඒ ආදි වශයෙන් විධානයන් කීපයක් තියෙන හැමදාම ප්‍රශ්න වලට එන. ඒ හරිය අපි තාම කළේ නැහැ. ඉදිරියට අපි සාකච්ඡා කරනවා. එතෙන්දී වැදගත් වෙනවා මේ. මොකද්ද? මේ වගේ අක්‍රීය ණය ලෙස වර්ග කරනු ලැබුවම
ලාභයෙන් ප්‍රතිපාදන වෙන් කරන්න බැංකුව වලට සිද්ධ වෙන මොකද අක්‍රිය නැසදා. මෙසේ කිරීමට සිදුවන්නේ තමන් ප්‍රදානය කරන ලද ණය වලින් කොටසක් බැංකුව වලට ආපසු නොලැබී යාම නිසායි. නිෂ්පාදන සමාගමක් හා සසඳනට බැංකුව වල දැකිය හැකි විශේෂ ලක්ෂණය වන්නේ ප්‍රාග්ධනයේ කුඩා වීමක්. අපි මේක කතා කරා කලින්. බැංකුව වල ප්‍රාග්ධනයේ කුඩා වීමක්. ඒ නිසා ණය දීම සඳහා තැන්පත් කරවන්ගේ මුදල් මත යැපීමට සිදුවීමක්. එම නිසා ණය ගෙවීම පැහැරීම නිසා ඇතිවන අධික ආලාභ පිරිමසගෙන සිදුවන්නේ ණය පොලී අනුපාතයට අතිරේක ගාස්තු ඇතුළත් කිරීම මගින්. මේක ඔයගලන්ට පැහැදිලි ඇති මතක ඇති මම ඔයගලන්ට කිව්වා. ඔයගලන්ට මම ඇන්දුවා මතකද බැලන්ස් ෂීට් එක ශේෂපත්‍රය. ඒ ශේෂපත්‍රයේ ප්‍රාග්ධනයේ තියෙන මිලියන 500ක් හෝ 400ක් මුළු සුළු ප්‍රමාණයක්. නමුත් තැන්පත් තරම් තියෙනවා මිලියන 3000ක් 4000ක් විතර. ණය දීලා තියෙනවා තව මිලියන 3500ක් 4000ක් වගේ. මතකද? දැක්ක නේද? ඒතර බැංකුවක ප්‍රාග්ධනය හැම වෙලෙම අඩුයි. බැංකු ගන්නු කරන්නේ ගොඩක් කරලා තැන්පත් කරවගේ මුදල් වලින් තමයි ණය දෙන්නේ. එතකොට තැන්පත් කරවගේ මුදල් වලින් ණය දෙනකොට ඒ ණය ආපසු අය නොවුනොත් එතන ලොකු ප්‍රශ්න රාශියකට මුහුණ දෙනවා බැංකුව. එකක් තැන්පතු ඉල්ලා හිටියම මේ මුදල් ආපහු ගෙවන්න ඕන. අනික ණය ආපසු අය නොවුනොත් අතරේක පිරිවැයක් දරන්න වෙනවා. ලාභයෙන් කොටසක් වෙන් කරන්න වෙනවා. අනික් පැත්තෙන් ණයවල පොලි අනුපාතය ඉහළ යනවා. පොලි වැඩි කරන්න වෙනවා. ඒ වගේම ඔවුන්ට ලාභයෙන් මුදලක් වෙන් කරන්න මේ ආදි වශයෙන් හැම පැත්තකින්ම NPL වැඩි වෙනවා කියන්නේ ආයතනයකට අහිතකරකාරයට බලපානවා. ලාභයට බලපානවා. ණය පොලි වැඩි වෙන්න බලපානවා. ඒ වගේම ලාභයෙන් වෙන් කරන්න, ඒ වගේම උන්ගේ අතිරේක පිරිවැයක් අධික වියදමක් දරන්න වෙනවා. කාලය ගත වෙනවා. මේ සියලුම ප්‍රශ්න වලට විසඳුම තමයි කාර්යක්ෂම කඩිනම් ණය ආපසු අය කර ගැනීමේ ක්‍රියාවලියක්. එහෙම නැත්නම් තවදුරටත් කියනවා NPL ණය ආපසු අය නොවීමේ අනුපාතය ඉතා පහළ මට්ටමකට රඳවා ගැනීමෙන් කාර්යක්ෂම ලෙස ඉතාම ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු ණය මුදල් ප්‍රදානය කිරීම මගින් ඔවුන්ගේ NPL තත්ත්වය අඩුවෙන් පවත්වාගෙන යාම. ඒ හරහා උන්ට වාසි කීපයක් එනවා. දැන් ඔය කියපු වාසි ඔක්කොම එනවා. අතිරේක පිරිවැය අඩු වෙනවා. ලාභයෙන් වෙන් කිරීම කරන්න ඕනේ නැහැ. ඒ වගේම අනවශ්‍ය කාලයක් නාස්තියක් සම්පත් අය කරන්න ඕනේ නැහැ. ඒකට උන්ට උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්න පුළුවන්. තැන්පත් කරවගේ මුදල් ඉල්ලා සිටියට දෙන්න පුළුවන්. ඒ ආදී සීලුම දේවල් උන්ට පහසුකම් ලැබෙනවා මේ කාර්යක්ෂම ණය අයවීමක් තුලින්. මම කියන එක මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. මම මේ සම්බන්ධ කරන්නේ ඉස්සරහට කතා කරන්න තියෙන පාඩමකුත් එක්කත් දැන්. ඒක තාම කළේ නැහැ. මේ බොල් හා අඩමාන්‍ය සඳහා වෙන් කිරීමේ විධානය කියලා බැංකුව වලට වෙනම එකක් තියෙනවා, මුදල් සමාගම් වලට වෙනම එකක් තියෙනවා, කල්බ සමාගම් වලට වෙනම එකක් තියෙනවා. මේ හැමෝටම විධානයක් මගින් මහ බැංකුව නියම කරලා තියෙනවා. බොල් හා අඩමාන්‍ය අඳුරගන්නේ කොහොමද? කොහොමද ඒක අඳුරගන්නේ? කොච්චර කාලයකට පස්සේ ණය අය නුනොත්ද බොල් හා අඩමාන්‍ය වෙන්නේ? ඒවට වෙන් කිරීම කරනම් කොහොමද වෙන් කිරීම කරන්න ඕන කියලා අපි නිශ්චිත ලෙස විධානයක් මගින් හඳුන්වා දීලා තියෙනවා. ඒක අනුගමනය කරන්න ඕන සෑම බැංකුවක්ම, සෑම මුදල් සමාගමක්ම, සෑම කල්බත් සමාගමක්ම. ඒතකොට මේක අනිවාර්යව ඔයගලන්ට වැදගත් වෙනවා. මේ ටික ක්ලියර්ද? මම කරපු ටිකක් වුණා නැවත මතක් කරේ මේවා එකිනෙකට සම්බන්ධ නිසා. ක්ලියර්ද? ක්ලියර් ටු ඕල්. මේ ණය ආපසු අය කර ගැනීමේ කාර්යක්ෂම ණය ආපසු අය කර ගැනීමේ ක්‍රියාවලියක තියෙන වැදගත්කම කිව්වේ. සහ වටිනාකම ඕනකම. ඒ කියන්නේ ණය අවදානම තව ඉදින් කියනනම් ණය අවදානම අඩු කරගන්න පුළුවන්. ක්‍රෙඩිට් රිස්ක් එක අඩු කරගන්න පුළුවන්. ඒක ඕන පැත්තකට හරවලා ප්‍රශ්නේ අහන විදිහට ඔයගොල්ලන්ට උත්තර ලියන්න පුළුවන් විදිහ තමයි මේක මේ පාඩම සකස් කරලා තියෙන්නේ. ක්‍රෙඩිට් රිස්ක් එක. රයිට්? ක්‍රෙඩිට් රිස්ක් එක කියන්නේ ක්‍රෙඩිට් රිස්ක් එක අඩු කරගන්නත් ওই කාරණා බලපානවා. කාර්යක්ෂම ණය කර ගැනීම ක්‍රියාවලිය. ඒ වගේ ණය ප්‍රතිපත්තියක්. ඒවට අනුකූලව ක්‍රියා කිරීම. සහ ආපසු නොගෙවන ණය අඩු මට්ටමක පවත්වා ගැනීම. එහෙම නැත්නම් ඒවා ඉක්මනින් කාර්යක්ෂම අය කර ගැනීම ක්‍රියා කිරීම ආදී වශයෙන්. රයිට්? ක්ලියර් නේද? අවුරුදු රෙස්පොන්ස් කරන්නේ නැහැ. මොකද දැන් 28ක් විතර ඉන්නවා ක්ලාස් එකට. කීප දෙනෙක් දැන් ඩ්‍රොප් වෙනවා. right? Okay, right. Right, clear, okay, right. අපි හිටියේ මේ මෙතන. ඊළඟට ඒක තමයි මම කතා කරමින් හිටියේ. ඒ වගේම තව කාරණාවක් තියෙනවා අක්‍රිය නැති නිසා නැති වෙන ඉහළ බැංකු අතරමැදි කරන පිරිවැය. ආර්ථිකයේ පොලි ව්‍යුහ විකෘති කරන. ඒ කියන්නේ මේ නිසා පොලි ව්‍යුහ අතර විකෘති. මෙන්න විකෘති වීම ආයෝජන කටයුතු කරේ අහිතකර ලෙස බලපාන. ආයෝජන වලට අහිතකර ලෙස බලපාන තවත් කරුණක් නම් බැංකු ණය දීමේදී අනවශ්‍ය ලෙස ප්‍රවේශම් සාගත වීමක්. අවදානම් වැඩි අංශවල ණය සැපීමෙන් වැළකී සිටින. ඒකත් ආර්ථික කටයුතු වල බලපානවා. ආයෝජන කටයුතු වල බලපානවා. ඒ නිසා ඒවා එකට එකක් ගැට ගැහිච්ච සම්බන්ධ වෙච්ච කාරණා. නේ? පොලි අනුපාතික යනු ණය ලබා ගැනීම සඳහා ගෙවිය යුතු මිල හෝ ආවස්තික පිරිවැය. අරමුදල් පිරිවැය, අවදානම් මාන්තිකය හා ලාභාන්තික යන අංශ තුනෙන් ණය පොලි අනුපාතික සමන්විත. ඒක අපි දන්නවා.
මම කතා කරා අවදානම් මාන්තිකයේ ප්‍රධාන වශයෙන් තීරණය වන්නේ ණය පැහැරීමේ අනුපාතය ඉහළ යන විට අවදානම් මාන්තිකයේදී ඊළඟට ඒ අනුව ණය පොලි අනුපාතය වැඩි වෙන්න පුළුවන්. ණය පැහැරීම වලින් වැඩි කොටසක් සඳහා වාක්‍යයුත්තේ හිතාමතාව ණය පැහැර හරින්නන් willful defaulters. ඒතර ඉහළ අවදානම් මාන්තිකයක් නිසා ඇති වෙන ඉහළ ණය පොලිය ගෙවීමට සිදුවන්නේ හිතාමතාව ණය පැහැර හරින්නන්ට පමණක් නොව අවංකව මනාලෙස තව ණය ආපසු ගෙවන ණයකරුවන්ටත් මේක බලපෑමක් ලක් වෙනවා. ඉහළ අක්‍රීය ණය ප්‍රමාණයක් තිබීම නිසා වෙන ඇතිවන ඉහළ ණය පොලිය අනුපාතය තැන්පතු වලට ගෙවුණු ලබන පොලිය කෙරෙහිද බලපෑමක් ඇති කරනවා. ඉහළ බැංකු අතරමැදි කරන පිරිවැය high intermediation cost පාලනය කර ගැනීමේ මාර්ගයක් වන්නේ බැංකු තැන්පතු මත ගෙවුණු ලබන පොලිය අඩු මට්ටමක පවත්වා ගැනීම. ඒක තැන්පතු මත ගෙවන පොලිය අඩු මට්ටමක පවත්වා ගත්තොත් මාජින් එකට අනුව ණය පොලි අනුපාතත් යම් මට්ටමක පහළ මට්ටමක තියාගන්න පුළුවන්. එම නිසා වෙළඳපොළ අනිකුත් පොලිය අනුපාත ඉහළ යන විට පවා තැන්පත් සඳහා ගෙවුණු ලැබූ පොලිය එකතැන රඳා පවතින ස්වභාවයක් පෙන්눔 කරයි. ඒ විට තැන්පත් කරනට ලැබෙන ඵලදාව ඍණාගයක් ගත හැකියි. ඒකට ඒගොල්ලන්ට යීල්ඩයක් එන්නේ නැහැ. නෙගටිව් වෙන්න පුළුවන්. ඒතර කාලයක් සමග ඔවුන්ගේ තැන්පත්වල වටිනාකමද අඩු යාමට ඉඩ තියෙනවා. මෙය ජනතාව තම ඉතිරි කිරීම බැංකුවල තැන්පත් කිරීම අධෛර්ය කිරීමට හේතු වෙනවා. අනිවාර්යෙන් මේක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මෙහෙම වුණා මිනිස්සු ඉතිරි කළා වැඩක් නැහැ. ඕනේ නැහැ කියලා හිතනවා. ඒ වගේම අධික අක්‍රිය ණය නිසා බැංකුවලට තම වක්කීම් ආපසු ගෙවීමට ඇති හැකියාව පිළිබඳ තැන්පතුකරුවන්ගේ විශ්වාසය දැඩි ලෙස බිඳුනහොත් එය බැංකු ශේෂ්ත්‍රයේද ඒ තුලින් සමස්ත ආර්ථිකයේද අස්ථායීතාවයක් ඇති කිරීමට සුදුසු හැකියි. අඩු පිරිවැයක් හා ඉක්මනින් අක්‍රිය ණය අය කර ගැනීමට පහසු කරන නීති පද්ධතියක් තිබීමේ වැදගත්කම ඉහත දැක්වූ කරුණු මගින් සනාදේ. අපි මේ කාරණා නැවත කතා කරේ. මේවා ඔයගලන්ට ක්‍රෙඩිට් රිස්ක් එක පැත්තෙන් අල්ලලා ලියනනම් එහෙම ලියන්නත් පුළුවන්. ඔයගලන්ට ණය අවදානම අවම කර ගැනීමේ අවශ්‍යතාවයේ වැදගත්කම කතා කරද්දී එහෙම ලියන්නත් පුළුවන්. ඒ වගේම අක්‍රිය ණය පැත්තෙන් අක්‍රිය ණය කොහොමද බලපෑම් ඇති කරන්නේ? ඒ වගේම කාර්යක්ෂම ණය ආපසු ආය කර ගැනීමේ ක්‍රියාවලියක වැදගත්කම ආදී මොන ආකාරයෙන් ඔයගලන්ට ප්‍රශ්නයක් ආවත් සාර්ථකව උත්තර දෙන්න පුළුවන් විදිහට තමයි මේ කාරණා අපි ගොනු කරලා සාකස් කරලා හරි ගස්සලා තියෙන්නේ. ඒතකොට මම මේ කතා කරපු කාරණා ඊළඟට මම කැමතියි මේකේ පරාට බලය ටිකත් ඔයගොල්ලෝ කියව ගන්න. ඉතින් මම කතා කරලා තියෙනවා. ඒ ටික ඔයගොල්ලෝ මේක කරගන්න. මම කැමතියි එතකොට දැන් ඔයගොල්ලෝ මතක ඇති අපි දැන් අද විශේෂයෙන්ම අනවසර මුදල් ව්‍යාපාර සම්බන්ධවත් ඒ වගේම කලින් කතා කරපු මේ මුදල් ණයට දෙන ව්‍යාපාර ලියාපදිංචි නොවේ මුදල් ණයට දෙන ව්‍යාපාර නියාමන කිරීම වැදගත්කම තායිම මතක් කරලා සම්බන්ධ කරා. එතකොට ඔයගොල්ලන්ට මම දැන් අපිට තව ඉතුරුලා තියෙන පාඩම් තව රාශියක් තියෙනවා ඉස්සරහට කරන්න. ගෝලීය මූල්‍ය අර්බුදය සහ ලංකාවට ඒක ඇතිවෙච්ච බලපෑම මූල්‍ය අර්බුදයේ ආරම්භය කොහොමද? රක්ෂණය සම්බන්ධ පාඩමක් අපිට තව තියෙනවා කරන්න. ඒ වගේම තව අලුතෙන් හදපු නෝට් එකක් තියෙනවා මුදල් තරවකරුවන් සම්බන්ධව. ඒ වගේම කොටස් වෙනදපොළ සම්බන්ධ තියෙනවා. තව පාඩම් අපිට රාශියක්ම අපිට කතා කරන්න ඉතුරුලා තියෙනවා. තව මුදල් වෙළඳපොළ අතරමැදි සේවාවන් කියලා පාඩමක් තව තියෙනවා. ඒ දේවල් අපි ඉදිරි කාලේ කතා කරන බලාපොරොත්තු වෙනවා. ලබන සතියේ ඕගොල්ලෝ ලේස්ති කරලා තියාගන්න. ඕගොල්ලෝ මම තව දෙයක් මතක් කරන්න ඕගොල්ලෝ හැමෝටම මේ වෙනකම් මම කතා කරපු පාඩම් ඩිස්කස් කරපු පාඩම් මගේ ළඟ තියෙනවා. ඒවා ඒ වගේ පොඩි බ්‍රීෆ් සටහන කෙටි සටහනක් හදාගන්න. පළවෙනි සතිය දෙවෙනි සතිය ඒ ආදී වශයෙන් කතා කරලා තියෙන සටහන් මොනවද? කතා නොකරපු ඒවාත් ඒ අතර තියෙනවා සමහර ඒවා මම අතහැරලා ගිහිල්ලා. ඒවත් අපි ඉදිරි පාඩම් එක කතා කරනවා. දැන් අපි සුරකුම්පත් ව්‍යාපාරේ කතා කරා. ඒ පාඩම කතා කරා. ඒ වගේම තව ඉතුරු වෙච්ච පාඩම් තියෙනවා. ඒවා වෙන් කරලා අපිට අරගන්න පුළුවන්. කතා කරලා තියෙන පාඩම් ටික පළවෙනි සතියේ ඉඳලා දෙවන තුන්වන හතරවන ආදී වශයෙන් මගේ ළඟත් මගේ මේ ෆෝන් එකේ තියෙනවා ඒවා. සිස්ටම් එකේ තියෙන ඔක්කොම කතා කරපුවා. ඒවෙන් සමහර කොටස් අපි අතහැරලා කතා කරලා ගෙවින්ම අපි කතා කරා. ඒ වගේම ඒ සම්බන්ධ තව අමතර සටහන් කිහිපයක් මම අලුතෙන් හදාගෙන යනවා. තවත් වැදගත් කරුණුත් එක්ක ඒවත් අපි ඉදිරි කාලේ සාකච්ඡා කරනවා. අපිට මම හිතන්නේ අද අපි පොඩි වෙලා තියෙනවා. ඒ වුණත් අපිට පුළුවන් ඕනත් මට ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ලියා ගන්න ප්‍රශ්නේ. ඒතර මේ ප්‍රශ්නේ සටහන් කරන ඔයගොල්ලෝ තනියෙන් උත්සාහ කරන උත්තර ලියන්න. මොකද අපිට විභාගයට කලින් රිවිෂන් ක්ලාස් එකක් ඔය කරන්න අවස්ථාව ලැබුණොත් රිවිෂන් එකේදී මට පුළුවන් ආයි ක්වෙස්චන්ස් ටික ඩිස්කස් කරලා කොහොමද මම ප්‍රශ්න සාකච්ඡා කරනවා. රිවිෂන් ක්ලාස් එකත් අපි අවස්ථාව ලැබුණොත් අපිට පුළුවන් දීර්ඝව තව ප්‍රශ්න විතරක්ම කතා කරන්න. මේ ප්‍රශ්නේ පොඩ්ඩක් ලියා ගන්න ඕගොල්ලෝ. රෙඩිද? මේ ප්‍රශ්නේ ලියා ගන්නකෝ. මම ප්‍රශ්නයක් දෙන්නම් මේ කතා කරපු පාඩම් ආශ්‍රයෙන්.
රෙඩිද? මම කියන්නම් කියනකොට ලියා ගන්න මේ ප්‍රශ්නේ. ලියා ගන්න මම කියන්නම්. ප්‍රශ්නේ කොටස් 4ක් තියෙනවා. ඒකේ පළවෙනි කොටස ඉස්සෙල්ලා සටහන ලියා ගන්න. සටහන් ලියා ගන්නකො. මේ හැඳින්වීම ඕන ප්‍රශ්නයකට අපි මුලින් දෙනවා යම් සටහනක්. ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ ඉන්නේ මොන ඒරියා එකකද කියලා ඔයගොල්ලෝ දැනගන්න පුළුවන්. ඒක ලියා ගන්න. මූල්‍ය ක්‍රමය තුල තන්පතු බාර ගැනීමට අවසර තිබෙන මූල්‍ය ක්‍රමය තුල තන්පතු බාර ගැනීමට අවසර තිබෙන බැංකු හා මුදල් සමාගම් නැතහොත් මූල්‍ය ආයතන රාශියක් දක්නට ලැබේ. මෙම මූල්‍ය ආයතන නියාමනය කිරීම සඳහා නීති රීති නියාමන කොන්දේසි පනවා තිබුණද සාමාන්‍ය මහජනතාව ආකර්ෂණය කරගනිමින් ක්‍රියාත්මක වන අනවසර මුදල් ව්‍යාපාරද දක්නට ලැබේ. ඕක තමයි මේ සටහන ඕන ප්‍රශ්නකට එහෙම පොඩි කෙටි සටහනක් එනවා. ඊට පස්සේ ප්‍රශ්න ඉදිරිපත් නැහැ. ඔයගොල්ලෝ දන්නවා මූල්‍ය ක්‍රමය තුළ මොනතරම් පිළිගත් නීත්‍යානුකූල මූල්‍ය ආයතන තිබුණත් නීති රීති පනලා තිබුණත් සමහර නොයෙක් කාල වලට නම් මොන හරි ආකාරයෙන් අනවසර මුදල් ව්‍යාපාරත් පවතිනවා කියලා මූල්‍ය ක්‍රමය තුළ අනවසර මුදල් ව්‍යාපාරත් පවතිනවා කියන තමයි ඔයගින් සටහන් කරන්නේ. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා මේ ප්‍රශ්නේ එන්නේ අනවසර මුදල් ව්‍යාපාර පැත්තෙන් කියලා. රයිට්. ලියාගන්න පළවෙනි ප්‍රශ්නේ ලකුණු 5යි. පළවෙනි ප්‍රශ්නේ ලියාගන්න ලකුණු 5යි. තන්පතු ලබා ගැනීම සඳහා දැන්වීම් පළ කිරීමේදී 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 මාධ්‍ය ආයතන සතු
මාධ්‍ය ආයතන සතු වගකීම් මොනවාද යන්න වගකීම් මොනවාද යන්න මුදල් ව්‍යාපාර පනතට අනුව මුදල් ව්‍යාපාර පනතට අනුව මුදල් ව්‍යාපාර පනතට අනුව පැහැදිලි කරන්න ලකුණු 5යි. මුදල් ව්‍යාපාර පනතට අනුව පැහැදිලි කරන්න ලකුණු 5යි. ඔය ප්‍රශ්නට අදාළ උත්තරේ මම අද කතා කරා අනවසර මුදල් ව්‍යාපාර සම්බන්ධ නෝට් එකේ මුලම හරිය තියෙනවා මාධ්‍ය ආයතන සතු වගකීම කියලා. රයිට් ලකුණු 5යි. ලොකු පිටු ගණන් ඕනේ නැහැ. පිටු භාගය වගේ සරල සංක්ෂිප්ත උත්තරයක් තියෙනවා. මෙන්න 2011 42 දාන මුදල් ව්‍යාපාර පනත අනුව මෙන්න මේ වගන්ති අනුව මාධ්‍ය ආයතන වලට මෙන්න මේ වගකීමක් පවරලා තිනවා. මොනවද ඒගොල්ලෝ කොහොමද ක්‍රියා කරන්න ඕනම ආයතනයක් තැන්පතු කැඳවමින් දැන්වීමක් ඉදිරිපත් කිරීමේදී ඒගොල්ලන්ට ඒගොල්ලන් ක්‍රියා කරන්න ඕන කොහොමද කියන සම්බන්ධව ඒ වගකීම් පවරලා තිනවා පන්තියේ විධාන වල. ඒක තමයි උත්තරේ ලියන්න ඕන. ලකුණු 5යි. රයිට්? ලියාගත්තද? ඒ කොටස ලියාගත්තද ඔක්කොම? ඒ ප්‍රශ්නේ පළවෙනි කොටස හරි නේද? ලකුණු 5යි. ඕකේ. රයිට්. දෙවෙනි කොටස ලියන්න. ඒ ප්‍රශ්නේ දෙවෙනි කොටස. ඒ ප්‍රශ්නේ දෙවෙනි කොටස. ප්‍රශ්න දෙවෙනි කොටස ලියන්න. රෝම ඉලක්කම් 2. අනවසර මුදල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන බවට අනවසර මුදල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන බවට අනවසර මුදල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන බවට විමර්ශනය කිරීමේ අධිකාරී බලය විමර්ශනය කිරීමේ අධිකාරී බලය Authority of Investigation විමර්ශනය කිරීමේ අධිකාරී බලය හිමි වන්නේ කවුරුන් වෙතද? විමර්ශනය කිරීමේ බලය හිමි වන්නේ කවුරුන් වෙතද? ඒ ප්‍රශ්නේ පළවෙනි කොටස ඒ කොටස් දෙකක් තියෙනවා. අනවසර මුදල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවට විමර්ශනයක් කිරීමේ අධිකාරී බලය හිමි වෙන්නේ කාටද? කවුරුන් වෙතද? ඒක දෙවෙනි කොටස. ඒ ප්‍රශ්නේම දෙවෙනි කොටස. මේ රෝම ඉලක්කම් 2 ලියන්නේ තාම. දෙවෙනි කොටස කමා එකක් දාලා මේ ක්වෙස්චන් මාක් දාලා එතන ලියා ගන්න. අධිකාරී බලය හිමි වෙන්නේ කාටද විමර්ශනයක් කිරීමේ? එවැනි විමර්ශනයක් පැවැත්වීමේදී ලැබෙන බලතල එවැනි විමර්ශනයක් පැවැත්වීමේදී ලැබෙන බලතල එවැනි විමර්ශනයක් පැවැත්වීමේදී ලැබෙන බලතල හා ගත හැකි ක්‍රියාමාර්ග විමර්ශනයක් පැවැත්වීමේදී ලැබෙන බලතල හා ගත හැකි ක්‍රියාමාර්ග සංක්ෂිප්තව පැහැදිලි කරන්න. සංක්ෂිප්තව සඳහන් කරන්න. ලකුණු 5යි. ওই කොටස රෝම ඉලක්කම් 2. ඒ ප්‍රශ්න දෙවෙනි කොටස. right දෙවෙනි කොටස. දැන් ලියා ගන්න ඒ ප්‍රශ්නේ තුන්වෙනි කොටස. ওই කොටස් දෙකම ලකුණු 5 බැගින් ලැබෙනවා ලකුණු 10ක්.
ඒ ප්‍රශ්නේ තුන්වෙනි කොටස රෝම ඉලක්කම් 3. රෝම ඉලක්කම් 3. ඉහත විමර්ශනය පැවැත්වීමෙන් පසුව දෙවෙනි ප්‍රශ්නෙන් අහන විමර්ශනය ගැන කියන්නේ. ඉහත විමර්ශනය පැවැත්වීමෙන් පසුව ඉහත විමර්ශනය පැවැත්වීමෙන් පසුව ඉහත විමර්ශනය පැවැත්වීමෙන් පසුව එම ආයතනය හෝ පුද්ගලයා ඉහත විමර්ශනය පැවැත්වීමෙන් පසුව එම ආයතනය හෝ පුද්ගලයා අනවසර මුදල් ව්‍යාපාරයක් එම ආයතනය පුද්ගලයා අනවසර මුදල් ව්‍යාපාරයක් කරගෙන යනු ලබන බවට අනවසර මුදල් ව්‍යාපාරයක් කරගෙන යනු ලබන බවට තීරණය කිරීමේ අධිකාරී බලය හිමිවන්නේ කවුරුන් වෙතද? හිමිවන්නේ කවුරුන් වෙතද කියලා ක්වෙස්චන් මාක් එක දාලා මේ ප්‍රශ්නෙටම තුන්වෙනි ප්‍රශ්න තව කොටසක් තියෙනවා. කවුරුන් වෙතද? එතන ප්‍රශ්නත් දාලා ඊට පස්සේ ලියන්න ඒකට ලියා ගන්න. එවැනි තීරණයකින් පසු ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග කෙටියෙන් සඳහන් කරන්න. ලකුණු 5යි. කෙටියෙන් සඳහන් කරන්න. ලකුණු 5යි. ඊළඟට දැන් කොටස් 3ක් ලියාගත්තා. එක කොටසක ලකුණු 5 බැගින් උතන ලකුණු 15ක් තියෙනවා. ඊළඟ රෝම ඉලක්කම් 4. ඒ ප්‍රශ්නේ 4 වෙනි කොටස. ඒක 4 වෙනි කොටස. ඒක ලියා ගන්න මෙහෙම. පිරමීඩ යෝජනා ක්‍රම යනු මොනවාද? පිරමීඩ යෝජනා ක්‍රම යනු මොනවාද? පිරමීඩ යෝජනා ක්‍රම යනු මොනවාද? ඒ කොටසම තව ඒ ප්‍රශ්නේ එක කොටසක්. එතන ක්වෙස්චන් මාක් එකක් දාලා ඒකේ අනිත් කොටස ලියා ගන්න එකටම පිරමීඩ යෝජනා ක්‍රම යනු මොනවාද? එහෙම ඊට පස්සේ ලියා ගන්න. ශ්‍රී ලංකාවේ මුදල් ණයට දෙන්නන් ශ්‍රී ලංකාවේ මුදල් ණයට දෙන ව්‍යාපාර පමණක් ශ්‍රී ලංකාවේ මුදල් ණයට දෙන ව්‍යාපාර පමණක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ මුදල් ණයට දෙන ව්‍යාපාර පමණක් පවත්වාගෙන යන ආයතන හෝ පුද්ගලයන් නියාමනය කිරීමේ වැදගත්කම
නියාමනය කිරීම වැදගත්කම කෙටියෙන් පැහැදිලි කරන්න. කෙටියෙන් පැහැදිලි කරන්න. කෙටියෙන් පැහැදිලි කරන්න. ප්‍රශ්න ලියාගත්තා. ප්‍රශ්නයට පෙර එන අපි සංක්ෂිප්ත සටහන ලියාගත්තා. ප්‍රශ්නේ කොටස් 4ම ලියාගත්තා. එක ප්‍රශ්නයකට කොටසකට ලකුණු 5 බැගින් ලකුණු 20ක් ලැබෙනවා. ඔය ලකුණු 20ම කිසිම අඩුවක් නැතුව එක අකුරක් එක දශමයක් අඩු නැතුව ලබා ගන්න පුළුවන් මට්ටමට මම අද පාඩම ඔයගලන්ට කරලා දුන්නා. ආයි උත්තර අහන්න එපා මගෙන් කවුරුත්. ඒක සාකච්ඡා කරන්න කියලා ප්‍රශ්නේ සම්පූර්ණ උත්තර කටටම දීලා තියෙනවා. සාකච්ඡා කරලා දෙනවා. ඔයගලන්ව තියෙනවා බඩු. ඒ නිසා ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් වෙන්න. ඔය ප්‍රශ්නට උත්තරයක් ටයිම් අරගෙන ලියන්න. ඔය වගේ ප්‍රශ්නයකට උත්තර ලියන්න කෙටි ප්‍රශ්න කෙටියෙන් ප්‍රශ්න 4කට ලියන්න කොච්චර වෙලාවක් ඕගොල්ලන්ට යනවද? ඒක ටයිම් මැනේජ්මන්ට් එක හරියට ප්ලෑන් කරන්න පුළුවන් විභාගෙදී. ඔය ප්‍රශ්නෙට දැන් උත්තර ටික ළඟ තියෙනවා. තැන් තැන් වල මම උගන්වපු පාඩම් දැන් අද කතා කරා. කලින් පාඩමත් අර මේ පරාටි බලය ඇතුළේ තියෙන එකත් එක්ක සම්බන්ධ කරලා මම අර කතා කරා මුදල් ණයට දෙන ව්‍යාපාර නියාමනය කිරීමේ වැදගත්කමත් ආපහු මතක් කරා. ඒ වගේ ප්ලෑන් කරලා ලියලා මට කියන්න next week මට කියන්න ඕන මේකට උත්තර ලිව්වා. උත්තර ලියන්න මේ කොටස් 4ටම උත්තර ලියන්න මෙන්න මෙච්චර වෙලාවක් මට ගියා කියලා හැමෝම මට ක්ලාස් එකට ජොයින් වෙන්න හැමෝම මට මම අහනවා පටන් ගන්න ඉස්සෙල්ලා ඔයගොල්ලන් ටයිම් ඩියුරේෂන් එක කියලා ප්‍රශ්නට උත්තර ලියන්න ගිය වෙලාව. හැමෝම කියන්න ඕන right? clear නේද? clear. ඔය උත්තරේ ආයේ මම කතා කරන්න ඕනේ නැහැ. ඔක්කොම බඩු ළඟ තියෙනවා දැන්. ඔය උත්තරේ ලියන්න. දැන් එකම දෙන්නේ හොඳට ඔය ටික කියවලා බලලා ඔළුවේ තියාගෙන කොළ බල බල ලියන්න යන්න එපා. ටයිම් එක හරියට බලන්න කොච්චර උත්තරයක් ලියන්න යනවද කියලා ඔළුවෙන් මතකෙන් උත්තරේ ලියා ගන්න. ඔය කොටස් 4ම උත්තර 4 ලියලා බලන්න ටයිම් කරලා බලන්න කොච්චර වෙලාවක් යනවද. ඒතකොට බලන්න පුළුවන් ප්‍රශ්න 5කට උත්තර ලියන්න. එතකොට පළවෙනි ප්‍රශ්නේ ඇතුළේ ඕගොල්ලන්ට පැය 3ෙන් කොච්චර දැයි. ඒතකොට ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් ඕගොල්ලන්ගේ ටයිම් එක කොහොමද යන්නේ කියලා යනවා ප්ලෑන් කරා සැලසුම් කරන්න. විභාගයට ලේස්ති වෙන්න ඕනේ එහෙම පාඩම් කරන්න ඕන. ආදර්ශ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන. ඒවා සැලසුම් කරන්න ඕන. කොහොමද යන වෙලාව බලන්න ඕන. අඩුපාඩු හදා ගන්න ඕන. ඒ වගේ ප්ලෑන් කරලා ලේස් වෙන. ඒතකොට ඒ සමර්ථ වලට යන්න අමාරු වෙන්නේ නැහැ. right? හරි. එහෙනම් අද අපි පාඩම ඉවර කරනවා. ලබන සතියේ ඒතකොට අද 20යිනේ 27. සුපුරුදු පරිදි වෙනද වගේ මේ පාඩම් පැවැත්වෙනවා. මම ලබන සතියේ යවන්න පාඩම් මම වෙනම ඔයගලන්ට දැනුම් දීලා යන්න ඔෆිස් එකට right. හරි. එහෙනම් බොහොම ස්තුතියි. thank you. අද ඉවර කරනවා පාඩම අපි. right. thank you. කොහොම ප්‍රශ්න ලියාගත්තා නේද? right. right.